උතුම් වූ බුද්ධ රත්නයට, නෛර්යානික ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ උතුම් වූ নমස්කාරය වේවා. තෙරක් ඉමක් නොපෙනෙන, නොදකින, නොහැඟෙන මේ සංසාර ගමනේ ඒ සංසාර ඉම හඳුනා ගැනීමට අපට ඇති එකම පිළිසරණ ශ්‍රී සද්ධර්මය. හිසගිනිගත් එකෝ එගිනි නිවන් ආසේ වහවහ අප උනන්දු විය යුත්තේ ඒ ධර්මය ශ්‍රවණය කරන්නට, ඒ ධර්මය ධාරණය කරගන්නට, ඒ වගේම ඒ ධර්මයේ හැසිරෙන්නට. එවන් සැනසුමක් ඇති තථාගත ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ඔබේ සිත් සුවපත් කරන්නට මේ මොහොතේ සිට සෙනසුරාදා net fm සිත්නෙත් අසපුවෙන් අදත් දේශනා කරන්නට සූදානම් වන මොහොතේ ඒ සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව පාදාභිවන්දනයෙන් පිළිගනු ලබන අතරේ අද ධර්මානුශාසනාව සඳහා පින්බර දායකත්වයේ දරන්නේ එංගලන්තයේ පදිංචි නිරෝෂා වැලිකල මහත්මිය, පුනරි වැලිකල, තිනුරි වැලිකල සහ ටෙනුලි වැලිකල යන දියණියන් ඇතුළු පවුලේ සම විසින් එවනම් ඔවුන්ගේ දායකත්වයේ ආරාධනය මතින් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ සෙනසුරාදා සිඩ්නිත් අසපුවේ දේශකයන්න් වහන්සේ අවසරයි වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට සිඩ්නිත් අසපුව ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිඩ්නිත් අසපුවේ පළමු පැයට නියමිත මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වයට එකතු වෙන්නේ එංගලන්තයේ පදිංචි පින්වත් නිරෝෂා වැලිකල මේ මහත්මිය, ඒ වගේම පුනරි වැලිකල මිනිබිරිය, තිනුරි වැලිකල මිනිබිරිය ඇතුළු ඒ පින්වතුන් විසින් අපි අද තිනුරි වැලිකල සහ ටෙනුරි වැලිකල කියන මේ සියලු මුණු මිනිබිරියන්ද ඇතුළු කොට අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයට එකතු වෙන පින්වතුන් වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙන ඔබ හැම දෙනාගේමත් සියලුම සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට හදවතින්ම මෙත් සිතින් ආශිර්වාද කරමින් පින්වත්නි, අද උතුම් ධර්මානුශාසනාවට ඔබ සියලු දෙනාගේ මේ පුණ්‍යවන්ත අවස්ථාව, පුණ්‍යවන්ත මොහොත හැම දෙනාගේම ජීවිතයට භාග්‍යවන්ත මොහොතක් බවට පත්වෙත්වා කියලා ආශිර්වාද කරමින් පින්වත්නි, අපි ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද ඔබට කියලා දෙන්න අපි කල්පනා කරා ලෝක සූත්‍රය. ඔබ දන්නවා ලෝකය කියන්නේ මොකක්ද කියලා. හැබැයි ඔබ ඇත්තටම දන්නේ නැහැ ලෝකය කියන්නේ මොකක්ද කියලා. ලෝකය කියන වචනේ අපි කොච්චර අහලා තිබ්බත් පින්වත්නි, ලෝකය කියන එක අපිට ඔළුවට එන විදිහයි අවබෝධයෙන් ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ලෝකය ගැන හැඟෙන විදිහයි හාත්පසින්ම වෙනස්. ලෝකය කියනකොට අපේ හිතට මතක් වෙන්නේ මේ පෘථුවි තලේ. එතකොට පෘථුවියට මිනිස්සු ලෝකය කියලා අර්ථකථන කරන එක වැරදි කියලා මේ වෙලාවේ අපි කියන්නේ නැහැ. හැබැයි අපේ ලෝකයේ හැටියට අපි හිතන මේ සමස්ත යම්තාක් දේවල් තියෙනවා නම් හැම දෙයක්ම පින්වත්නි
බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඊටාම සංක්ෂිප්ත අර නිකන් අත්ැඹුලක් විදිහට ලෝකයේ උන්වහන්සේ දකිනවා. ඊටාම සීමිත කාරණා කීපයක් ඔස්සේ සමස්ත සියලු ලෝකයේ සියලුම යම්තාක් දේ ඇතනම් ඒ හැම දෙයක්ම. එනිසා ඒ ගැන වටිනා තේරුම් අරගන්න තියෙන සූත්‍රයක් තමයි මේ ලෝක සූත්‍රය. සංයුත්ත නිකායේ සගත වග්ගය තමයි මේ ලෝක සූත්‍රයේ තියෙන්නේ. පින්වත්නි, මේ සූත්‍රය දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න වගයකට උන්වහන්සේ විසින් ලබා දෙන පිළිතුරු කිහිපයක්. එතකොට මෙතෙන්දී තථාගතයන් වහන්සේ ඒ දෙන පිළිතුරු ඒ දෙවියා බලාපොරොත්තු වෙම මේ ප්‍රශ්න ටික ඇහුවා කියලා හිතන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටිකක්. ඇත්තටම මේ වගේ ප්‍රශ්න ටිකක් අහන්නේ දෙවියා කොච්චර බුද්ධිමත් දෙවියෙක්ද? ඒ තරම්ම බුද්ධිමත් ප්‍රශ්න ටිකක් මේ දෙවියා අහන්නේ. එක ගාතාවයි. ඒ ගාතාවෙන් පින්වත්නි ඊටාම අපූර්ව ප්‍රශ්න ටිකක් මේ දෙවියා විමසනවා. බුදුරජාණන් වහන්සේ එක ගාතාවකින් ඒ ගාථා සියල්ලටම පිළිතුරු ලබා දෙනවා. ඇත්තටම ඒතකොට සූත්‍රයටම තියෙන ගාථා දෙකයි. දෙවියගේ ගාථාවයි බුදුරජාණන් වහන්සේගේ ගාථාවයි විතරයි. මොකද්ද මේ දෙවිය අහන්නේ? කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ කිස්මින් කුබ්බති සන්තවං කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤතිති. මේක තමයි දෙවියගේ ගාථාව. අපි ඒ ගාථාවේ තේරුම මොකද්ද කියලා බලමු. කුමකින් හටගත් කල්හි ලොව හටගත්තේ වේද කියන එක තමයි කිස්මින් ලෝකෝ සමුප්පන්නෝ. කුමක් හටගත්තට පස්සේද ලෝකේ හටගත්තා කියලා කියන්න පුළුවන්. කිස්මින් කුබ්බති සන්තවං කුමකින්ද එකතු වීමක් වෙන්නේ? සන්තවයක් වෙන්නේ මොකකින්ද කියලා අහනවා. එකතු වීමක් වෙන්නේ. කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති. එතකොට මේ ලෝකේ කුමක් නිසා පෙළෙනවද කියලා අහනවා. එතකොට මෙතන මේ අහන ප්‍රශ්න ඔක්කොටම බුදුරජාණන් වහන්සේ පැහැදිලි පිළිතුරක් ලබා දෙනවා. හරිම අපූර්වයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේගේ මේ ගාථාව ඇත්තනම ජීවිතේ අපිට සෝතාපන්න වෙන්න කැමති කෙනෙකුට සෝතාපන්න ඵලයටපත් වෙන්න උනත් ධර්මාවබෝධය පරිපූර්ණ කරගන්න කෙනෙකුට ඒ ධර්මාවබෝධය කරා යන්න ඊටාම වටිනා සූත්‍රයක් තමයි මේ දේශනාව. අපි බලමු මේ දේශනාවේදී තථාගතයන් වහන්සේ මේ දෙවියට දෙන පිළිතුර මොකක්ද කියලා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සමස්ත අවබෝධය තුළ උන්වහන්සේ මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අවබෝධයෙන් දැක්ක විදිහ මේ දෙවියට මෙහෙම කියනවා. චස්සු ලෝකෝ සමුප්පන්නෝ චස්සු කුබ්බති සන්තවං ඡන්නමේව උපාදාය චස්සු ලෝකෝ විහඤ්ඤතිති. හයක් හටගත්තට පස්සේ තමයි ලෝකේ හටගත්තා කියලා කියන්න පුළුවන් කියනවා. හයක් නිසා තමයි එකතු වීමක් වෙන්නේ කියනවා. හයක් නිසා තමයි කියනවා මේ ලෝකේ පෙළෙන්නේ. එතකොට පින්වත්නි මේ ලෝකේ යම්කිසි අල්ලා ගැනීමක් තියෙනවා නම් ඒ අල්ලගන්නෙත් හයක්මයි. මේ ගාථාවේ මේ තේරුම බුදුරජාණන් වහන්සේ මේ හයක් කියලා කියන්නේ මොකක්ද? එතකොට මෙතනදී අපිට බුදුරජාණන් වහන්සේ වදාළ මේ හයේ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ ෂඩ් ආයතන. ආයතන හයක් තියෙනවා. මේ ආයතන හය හටගත්තට පස්සේ තමයි ලෝකේ හටගන්නේ.
ආයතන හයත් එක්ක තමයි කියනවා එකතු වීමක් වෙන්නේ. ආයතන හයත් එක්ක තමයි බැඳෙන්නේ. ආයතන හයක් එක්ක තමයි පෙලෙන්නේ. ඒ තමයි මේ ලෝකේ. ඒ කියන්නේ ලෝකයක් හටගන්නේ ආයතන හයක් හටගත්ත තැන. මොකද්ද මේ ආයතන හට ගන්නවා කියන්නේ? ෂඩ් ආයතන කියනකොට ඔය ඇත්ත දැන් දන්නවා. ආයතන 6 කියලා කියද්දි ඇස, කන, නාසය, දිව, කය, මනස මේ ආයතන 6. එතකොට මේ ආයතන 6 හටගත්ත තැන ලෝකේ හටගත්තා කිව්වා. දැන් මේක කෙනෙක් එකපාරට හිතනවා එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා කියනකොට මේ මුළු කය ගැන කතා කරන්නේ මේ ටික උපදින්නේ මව් කුසකින් දරුවෙක් බිහි වෙනවත් එක්ක මේ සමහර හිතන විදිහ මම කියන්නේ දරුවෙක් බිහි වෙනවත් එක්ක මේ හයම උපදිනවා. ඒ ඉපදුනාට පස්සේ ලෝකය හට ගන්නවා. එහෙනම් ඒ කියනවා ඇත්තේ යම්කිසි මේ දරුවෙක් මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ඒ අය තමයි ලෝකෙ වෙනස් කරන්නේ. ඒ අය තමයි ලෝකය හදන්නේ. අපි හිතමු කොහේ හරි ගොඩනැගිල්ලක් හදුවා නම් ඒ ගොඩනැගිල්ල හදපු කෙනා ඒ ගොඩනැගිල්ල හදන්න නිර්මාණය වෙච්ච කම්කරුවෝ ඒ ගොඩනැගිල්ල හදන්න සම්බන්ධ වෙච්ච ඉංජිනේරුවෝ ඒ ගොඩනැගිල්ල හදන්න සම්බන්ධ වෙච්ච නිර්මාණ ශිල්පියෝ ආදී හැම කෙනාම ඒවට අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරපුවා ඒවා ලෝකෙට නිර්මාණය කරපුවා මේ හැම කෙනාම මේ ලෝකේ බිහි වෙච්ච නිසා උපදිච්ච නිසා තමයි මේ වගේ ගොඩනැගිලි කියලා දේවල් පව ලෝකෙ තියෙන. එහෙනම් මේ ලෝකය හටගන්නේ එහෙම වෙන්නේ නැති. මේ පුද්ගලයා ලෝකෙට බිහිවීමත් එක තමයි ලෝකයක් හටගන්නේ. නැත්තම් මේ ලෝකෙ කිසි දෙයක් නැහැ කියලා එහෙම කෙනෙකුට ඔලුවට එන්න පුළුවන්. ඒ අර පටු විදිහට ලෝකය ආයතන හයක් හට ගැනීමත් එක්කම ලෝකයක් හට ගන්නවා කියලා හිතන පටු විදිය ඒක කිසිම මේ බුදුරජාණන් වහන්සේ වදාළ අවබෝධය නෙමෙයි පින්වත්නි. මේ ධර්මයේ තුල හයක් හටගත්තට පස්සේ ෂඩ් ආයතන මේ ආයතන හයක් හටගත්තට පස්සේ ලෝකයක් හට ගන්නවා කියලා කියන්නේ ඊට වඩා මහා ගැඹුරු දෙයක්. හරිම සරලව අපි මේක සාකච්ඡා කරමු. හැබැයි පින්වත්නි මේක සරලව සාකච්ඡා කරාට මේක ඇත්තටම ලෝකයාට අවබෝධ කරගන්න බැරි වෙච්ච ගැඹුර. මේ ලෝකේ මේ අවබෝධය නොති තාක්කල් යම් තාක්කල් මේ අවබෝධය නැද්ද ඒ තාක්කල් මේ ලෝකයා සසර යන්නේ. එතකොට ඔබ හිතන්න මේ අවබෝධය මේ ලෝකයේ ආයතන හයක් හටගත්ත තැන ලෝකෙම හට ගන්නවා කියන අවබෝධය හරියට කෙනෙකුට ඇති වුණා නම් එයා සෝතාපන්න වෙනවා. මේ අවබෝධය ඇති වෙච්ච කෙනා පින්වත්නි සංසාරයෙන්ම නිදහස් වෙනවා. ඒතර ඔබ හිතන්න මේ සසරේ අපි හරක් වෙලා එළුව වෙලා කුකුල්ලු වෙලා බෙලි කැපුම් පාරවල් කකා ලේ හතර මහා සාගරයට වඩා මහා ලේ ගංගා පිටින් ගලන්න තරම් ආත්ම ගණන් අපේ ශරීර මස් බවට පත්වෙවි එක එක්කෙනාගේ කුස තුල ආහාරයක් වෙවි මේ සසරේ අනේක ප්‍රකාර ආත්මවල ඉපදී එදා මෙදා තුර ආවද යම් ගමනක් තියනවාද අනාගතේ තවදුරටත් මේ සසර ගමන තවත් යනවා නම් ඒ යන්නේ පින්වත්නි ආයතන 6 හට ගැනීමෙන් ලෝකයම හට ගන්නවා කියන එක ගැන අවබෝධයක් නැතිකම නිසා. ඒතර ඔබ හිතන්න මේ කාරණේ අවබෝධ කරගන්න ලැබුණොත් ඒක පුංචි දෙයක්ද? ඒක සුළුපටු දෙයක්ද? කවුරු හරි අවබෝධ කළා කියන්නේ සසරින්ම නිදහස් වෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ. මේ අවබෝධය ඒ දැක්ම ඇති කරගත්තොත් එයා නියත වශයෙන්ම අරහත්ත්වයටපත් වෙන නියත වශයෙන්ම නිවන් දකින කෙනෙක් වෙනවා. ඒ නිසා මේ ගාථාව පුංචි නෑ. ගාථා දෙකයි සූත්‍රයට තියෙන ප්‍රශ්න ගාථාවයි උත්තර ගාථාවයි කියලා මේ සූත්‍රේ පුංචි නෑ. ලෝක සූත්‍රය. පින්වත්නි ඔය කියන විදිහට චස්සු ලෝකෝ සමුප්පන්නෝ ලෝකයේ හටගෙන තියෙන්නේ මේ ආයතන 6 හටගත්තට පස්සේ කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතන ගැන. එතකොට චස්සු කුබ්බති සන්තවං එකතු වීමක් වෙන්නේ ආයතන 6ත් එක්ක කියලා කියන්නේ බාහිර ආයතනත් එක්ක තමයි එකතු වීම වෙන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ,
රස පහස අරමුණු කියන බාහිර ආයතන 6. එතකොට ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 හට ගැනීමත් එක්ක ලෝකේ හටගෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන බාහිර ආයතන 6ත් එක්ක එකතු වීමක් වෙනවා. ඒකතු වෙනකොට ඡන්නමය උපාදාය ඒ 6 එකතු වීමත් එක්ක බැඳී යාමක් වෙනවා. ඒ බැඳී යාමත් එක්ක චස්සු ලෝකෝ විහඤ්ඤති. ඒ ආයතන 6ත් එක්ක ඒ එකතු වෙලා බැඳිලා අවසානයේ ලෝකයේම පෙළනවා මේ 6 විසින්ම. මේක තමයි මේ ගාථාවේ ඊටාම වටිනා අර්ථය. අපි දැන් බලමු පින්වත්නි මේ සුන්දර බුදු වදන අපිට විස්තරාත්මකව තේරුම් අරගන්නකොට අපි කොහොමද මේ වචන ටික අර්ථකථනය කරගන්නේ? කොහොමද අපි මේක අවබෝධයෙන් තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී 6ක් හටගත්ත තැන ලෝකෙම හටගන්නවා කියලා දේශනා කළේ කොමක් ගැනද? පින්වත්නි, කොහොමද ආයතන 6 හටගන්නකොට ලෝකෙ හටගන්නේ කියලා ඔබ දැන් විමසමු. හිතන්න මෙහෙම, ඇහැක් හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. කනක් හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. නාසය හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. දිවක් හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. කයක් හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. මනසක් හටගත්තොත් ලෝකය හටගත්තා වෙනවා. එතකොට මේ කොහොමද එතෙන්දි ලෝකයම හටගන්නේ? ඇහැ හටගත්ත තැන ලෝකය හටගන්නවා කියද්දී මේ ඇහැ හටගන්නවා කියන එක හිතන්න එපා. මව් කුසින් බිහි වෙන තැන දරුවෙක්ගේ ශරීරේ ඇස කියලා අපිට පේන දෙයක් ගැන අපි කතා කරනවා. දරුවෙක් දිහා පෙන්නලා මෙන්න මේ දරුවගේ ඇහැ කියලා අපි දෙයක් පෙන්නනවා නම් අන්න ඒ පෙන්නන ඇහැ, ඒ කියන්නේ මස් ඇස, ඒ මව් කුසින් බිහිවීමත් එක්ක තමයි ඇස නම් වූ ලෝකය හටගත්තේ කියලා නෙමෙයි මේ කියන්නේ. ඇස නම් වූ හට ගැනීම, ඇහැ කියන ඇහැ හට ගැනීමත් එක්ක ලෝකය හට ගන්නවා කියන එක ඇහෙන් රූපයක් දැනගන්න හැම තැනම සිද්ධ වෙන දෙයක් පින්වත්නි. යම්කිසි කෙනෙක් රූපයක් දැකලා ඇහින් දැනගත්තා නම් එතන හටගත්තා ලෝකය. එතන ලෝකයේත් එක්ක එකතු වීමක් වෙනවා. මොකද්ද? රූප ලෝකෙත් එක්ක ඒ ඇහැ එකතු වීමක් වෙනවා. ඊට පස්සේ ඒ රූප ලෝකෙත් එක්ක බැඳී යාමක් වෙනවා. ඒ රූප ලෝකෙත් එක්ක හිත පෙළනවා. ලෝකයේම පෙළනවා. ඇස නම් වූ ලෝකයේ පෙළනවා. ඒ බැඳිච්ච තැන. හොඳයි, අපි මේ සුන්දර ගාථාවේ මේ පෙන්නන කාරණේ දැන් මෙහෙම කියමු. යමෙකුට අපි හිතමු උපමාවක් විදියට ඔන්න තමන් කැමතිම කෑමක් දකින්න ලැබෙනවා. එයා කැමති කෑම දැක්කට පස්සේ ඒ රූපයත් එක්කම එයාගේ මනසට අර ආහාරය පිළිබඳව දැනගන්න ලැබෙද්දී මෙන්න මේ හවල් කෑම කියලා දැනගන්න ලැබෙනකොට ඒ රූපේ දැනගන්නවද යම්කිසි ඒ මොහොතේ එතන හටගෙන තියෙනවා පින්වත්නි. ඇස නම් වූ ලෝකය, ඇහැ නම් වූ ආයතනය, ඒ වගේම රූපේ නම් වූ බාහිර ආයතනය, ඒ රූපේ දැනගැනීම කියලා කියන හේ විඥාණය කියන තුනම තියෙනවා. අර තමන් කැමති කෑම දකිනකොට. දැන් අපි ඒක උදාහරණයකට තරම් හිතමු මෙහෙම. තමන් කැමති ආහාරය තියෙන්නේ කොහේ හරි පාරක් අයිනක. ඔබ හිතන්න ඔබ හරිම කැමති අඹවලට කියලා. දැන් පාරක් අයිනේ ඔබ ඇවිදගෙන යනකොට දකිනවා අඹ විකුණනවා. දැන් ඔබ කැමතිම කෑම. ඒ අඹ දකිනකොට එතන පින්වත්නි මනස ක්‍රියාකාරී වෙලා
ඇහැට පේන රූපය මනසින් දැන ගැනීමක් වෙනවා. ඒ මනසේ ක්‍රියාකාරීත්වය ඇති වෙච්ච තැන ආයතනයක් කියලා කියනවා. ඒ කියන්නේ ක්‍රියාකාරී තැනට තමයි ආයතනයක් කියන්නේ. දැන් මේ මොහොතේ අපි මේ ධර්මදේශනේ සිද්ධ කරන මැදිරිය ගත්තොත් එහෙම මෙතන ක්‍රියාකාරී ආයතනයක්. මේක මාධ්‍ය ආයතනයක්. එතකොට මම මෙතෙන්ට එන්නේ අපේ ආරාමේ ඉඳලා. එතකොට ආරාමي කියලා කියන්නේ පුණ්‍ය ආයතනයක්. ඒ ක්‍රියාකාරී තැන. ඒ ධර්ම ආයතනයක්. ඒවා ක්‍රියාකාරී. එතකොට එතන ඉඳලා මාධ්‍ය ආයතනයට ආවතන දැන් මෙතන මාධ්‍ය කටයුතුත් එක්ක ක්‍රියාකාරී. හැබැයි පුණ්‍ය ආයතනයට ගියාට පස්සේ එතන මාධ්‍ය කටයුතුත් එක්ක ක්‍රියාකාරීකමක් වෙන්නේ නැහැ. අපි බැංකුවකට ගියාම මූල්‍ය කටයුතුත් එක්ක ක්‍රියාකාරී. ඒක මූල්‍ය ආයතනයක්. මේ වගේ ඕනම තැනක ආයතනයක් වෙන්නේ පින්වත්නි එතන තියෙන ක්‍රියාකාරීත්වය මත. ගොඩ නැගිල්ල නෙමෙයි ක්‍රියාකාරීකමයි ආයතනයක් බවට පත් කරන්න හේතුව. මේ නෙත් ආයතනේ අපි හිතමු මේ තියෙන උපකරණ ඊට පස්සේ මේකේ සේවය කරන මේ මහත්ම මහත්මීන් සියලුම දෙනා මේ ගොඩනැගිල්ලෙන් ඉවත් කළා කියමුකෝ. මේ ආයතනයේ සියලුම දෙනාව මෙතනින් සහ මේ උපකරණ යන්ත්‍ර සූත්‍ර සියල්ලම ඉවත් කරනවා. ඒතර ඔබ හිතන්නේ මේ ගොඩනැගිල්ල ඉතුරු වෙනවා. තවදුරටත් මෙතෙන්ට මාධ්‍ය ආයතනයක් කියලා කියන්න පුළුවන්ද? මේ ගොඩනැගිල්ල ඇතුලේ සියලු යන්ත්‍ර සූත්‍රات ඉවත් කරා නම් ඒ උපකරණ ආදී සියල්ල ඉවත් කරා නම් සේවක මහත්මීන් හැමදෙනාමත් ඉවත් කරා නම් මේ හිස් ගොඩනැගිල්ල තවදුරටත් ආයතනයක් වෙන්නේ නැහැ. ඇයි ඒක කියන්නේ ක්‍රියාකාරීත්වයක් නැහැ. මාධ්‍ය ආයතනයක් වෙන්නේ නැත්තේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් නැති නිසා. අපි හිතමු ඊට පස්සේ මේ ගොඩනැගිල්ලේ බැංකුවක් දා ගන්නවා. දැන් එතකොට මේ ගොඩනැගිල්ල පෙර මාධ්‍ය ආයතනයක් විදිහට තිබ්බට දැන් තවදුරටත් මාධ්‍ය ආයතනයක් කියන්න බෑ. දැන් එතන ගනුදෙනුකාර බවතුන් සහ ඒ මූල්‍ය ආයතනයේ ක්‍රියාකාරී නිලධාරී මහත්මීන් හැමදෙනාම ඒ මූල්‍යමය ගනුදෙනු සිද්ධ කරනකොට මූල්‍යමය ක්‍රියාකාරීත්වයක් එතන දැන් යනකොට දැන් එතන මේ ගොඩනැගිල්ලම මේ මාධ්‍ය ආයතනයක් විදිහට තිබිච්ච ගොඩනැගිල්ල දැන් මූල්‍ය ආයතනයක් වෙනවා. තනිකර ක්‍රියාකාරීත්වය මතයි ආයතනයක් වෙලා තියෙන්නේ. එහෙනම් තේරුම් ගන්න. ඇහැටත් ආයතනයක් කියලා කියනවා. එහේ ක්‍රියාකාරීත්වයක් තියෙන තැන. කනටත් ආයතනයක් කන ආයතනයක් විදිහට හට ගන්නවා ක්‍රියාකාරීත්වයක් තියෙන තැන. අපි කියන රූපෙටත් ආයතනයක් කියලා. ශබ්දෙටත් ආයතනයක් කියනවා. ගන්ධ සුවඳ දැනෙන එකටත් ආයතනයක් කියනවා. ගන්ධ ආයතන. රූපයට රූපායතන කිව්වා. ශබ්දයට ශබ්දායතන කිව්වා. ගන්ධ සුවඳට ගන්ධ ආයතන. එතකොට රසයට කියනවා රස ආයතන. මේ සීතල උණුසුම ආදී පහස දැනෙන එකට කියනවා පොට්ටබ්බ ආයතන කියලා. හිතට අරමුණු වෙන එකට ඒ අරමුණත් ආයතනයක්. ඒකට කියන්නේ ධම්මායතන කියලා. එතන මේ ඔක්කොම ආයතන. එතකොට ඇහැට කිව්වේ චක්කායතන කියලා. කනට කියනවා සෝතායතන කියලා. නහයට කියනවා ගාහනායතන කියලා. දිවට කියනවා ජීවහායතන කියලා. කයට කියනවා කායායතන කියලා. මනසට කියනවා මනායතන කියලා. මේ ඔක්කොම ආයතන. හොඳට මතක තියාගන්න මේවට ආයතන කියලා කියන්නේ ඇයි? ක්‍රියාකාරීත්වයක් ඇති තැන. ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක එතන ආයතනයක් වෙනවා. හට ගැනීමක් වෙනවා. අන්නේ හටගත්තාද ආයතන එතකොට තමයි ලෝකෙම හට ගන්නවා කියලා කියන්නේ. අපි හිතමු දැන් ඔන්න අර අඹ වලට කැමති කෙනා පාරේ ඇවිදගෙන යනකොට පාරයිනේ තියෙන අඹ ටික දකිනවා. දකිනකොට යාගේ ඇහැට පේන අඹ වල දැක්මත් එක්ක ඇහැට පෙනිච්ච රූපය එයා දැනගත්තා. ඒ දැන ගැනීම අඹ කියලා දැන ගැනීම නෙමෙයි. රූපේ දැන ගැනීම. රූපේ දැන ගැනීම කියන්නේ අඹ කියලා දැන ගැනීමට නෙමෙයි. අඹ කියලා දැන ගැනීමට කලින් තමයි රූපේ දැන ගැනීමක් වෙන්නේ. එතකොට අඹ දැන ගැනීමක් වෙන තැන ඇහැයි රූපයයි කියන දෙකේ එකතුවක් වෙනවා.
එකතුවක් වුණාට පස්සේ ද්වයම් පටිච්ච විඥානං. ඒ දෙකේ එකතුව නිසා එතන විඥානයක් හටගන්නවා. විඥානයක් හටගත්ත කියන්නේ මොකද්ද? වෙන් කරගෙන අඹ කියලා තාම දැනගෙන නැහැ. හැබැයි රූපයක් විදිහට අඹ දැනගන්නවා. දැන් අඹ වල ඒ රූපයක් විදිහට ආයතනයක් විදිහට ක්‍රියාකාරීත්වයක් විදිහට ඇහැයි රූපේ හට ගැනීමක් වෙච්ච තැන ඒ ඇහින් රූපේ දැනගැනීම තමයි විඥානය කියලා කියන්නේ. ඇහින් රූපේ දැන ගැනීම. ඊට පස්සේ තමයි මේ රූපය මොකද්ද කියලා හඳුනගන්නේ. අන්නේ හඳුන ගන්නකොට තමයි අඹ කියලා හඳුනගන්නේ. එතකොට අඹවලත් එක එක අඹ වර්ග තියෙනවානේ. කාර්තු කොළඹන් කියයි, TJC කියයි, එක එක අඹ තියෙනවා. වල් අඹ කියයි, රට අඹ කියයි. එතකොට මේ අහවල් අඹ කියලා හඳුන ගන්නවා. එතනක් තියෙන්නේ සංඥාව. ඒ හඳුන ගැනීම විඥාන නෙමෙයි සංඥාව. විඥාණයෙන් වෙන රූපය දැන ගැනීම. දැනගත්ත දේ හඳුනා ගැනීමෙදි තමයි මොන අඹ වර්ගයේද, ඊට පස්සේ ඒක ඉදිච්ච අඹද, අමු අඹද, අමු අඹ මොන රහයිද, ඉදිච්ච අඹ මොන රහයිද, ඔක්කොම හඳුනා ගන්න පින්වත්නි අර විඥාණයෙන් දැනගත්තට පස්සේ. එතකොට ඔබ හිතන්න අඹ කන්න කැමති කෙනා මෙහෙම දැනගත්තම එයාට හඳුනා ගැනීම වගේම එතන විඳීමකුත් වෙනවා. දැන් එයා කැමති අඹ වලට නම් එයාට එන විඳීම මොකද්ද? සැප විඳීම. ඒකට කියනවා සැප වේදනා. එයා අකමැති දෙයක් නම් හඳුනාගත්තේ දුක් වේදනා එනවා. දුක් විඳීම. එයාට ගාණක් නැති, සැපත් දුකත් නැති මධ්‍යස්ථ මට්ටමක විදිහේ විඳීමක් නම් ඒක අදුක්කම සුඛ වේදනාව වෙනවා. කියන්නේ උපේක්ෂා වේදනාවක් වෙනවා. දැන් අඹ කන්න කැමති කෙනාට මේ රූපේ දකින්නකොට දැනගන්නකොට ඇති වෙන්නේ සැප වේදනාවක්. සැප වේදනාව ඇති වෙච්ච තැන ඒ අඹ කියලා හඳුනාගත්ත සංඥාවත් එක්ක එයාට එනවා වේදනා සංඥා. වේදනාවෙන් විඳා සැප විඳීමක් අර දැකීමත් එක්ක සංඥාවෙන් අඳුනගත්තා මේ අසවල් අඹ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? සංකාර, වේදනා සංඥා සංකාර. සංකාර කියන්නේ චේතනාවලට. චේතනා කියන්නේ මොනවද? ඔය දැනගෙන විඳපු හඳුනාගත්ත දේ ගැන කය හසුරවන්නේ චේතනාවලින්. වචන හසුරවන්නේ චේතනාවලින්. හිත හසුරවන්නේ චේතනාවලින්. දැන් අඹ කන්න කැමති කෙනාට ඔන්න එනවා චේතනාවක්. මොකද්ද? අරගන්න ඕනේ ගෙඩි කීපයක්. එයා කැමති දෙන්නේ අරගන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ පින්වත්නි දැන් අරගන්න ඕනේ කියලා හිතුනම මෙයා මොකද කරන්නේ? මුදලාලි කොහොමද මේ අඹ කියලා අහනවා. ගණන් අහනවා. එතකොට දැන් ඒ වචන ටික කටෙන් පිට උනේ කොහොමද? චේතේත්වා කම්මං කරෝති කායන වාචාය මනස. චේතනා පහල කරලා තමයි කය හසුරවන්නෙත්, වචන හසුරවන්නෙත්, මනස හසුරවන්නෙත්. දැන් වේදනා සංඥා සංකාර කියනකොට විඳීමක් ආව සංඥාවෙන් අඳුනගත සංකාර කියලා කියන චේතනාවලින් තමයි දැන් මේ වචන හසුරුවේ. මුදලාලි කීයද මේ අඹ කියලා ඇහුවේ සංකාර. ඒ චේතනා නිසා තමයි වචන පිට උනේ. දැන් බලන්න අඹ හඳුනගත්තා, වින්දා, විඥාණයෙන් දැනගත්තා. අඹ පිළිබඳේ ආයතන වශයෙන් එකතු වී හට ගැනීමක් ආපු නිසා මෙයා අඹ පිළිබඳ හට ගැනීමක් වෙලා අඹ දැන ගැනීම පිළිබඳ අඹ පිළිබඳ රූප දැන ගැනීමක හට ගැනීමක් වෙලා මනසේ හටගත්තට පස්සේ ඇහැ හටගත්තා, රූප හටගත්තා, විඥානය හටගත්තා. ඊට පස්සේ විඳීමක් ඇති වුණා, හඳුනා ගැනීමක් ඇති වුණා, සංඥාවක්. දැන් චේතනත් පහළ වුණා. මුදලාලිගෙන් ගාණ කීයද කියලා ඇහුවා චේතනා නිසා. ඊට පස්සේ මුදලාලි කියන ගාන ටිකක් වැඩි වගේ දැනුණා. ඒ වැඩි කියලා දැනෙන්නේ සංඥාවෙන්. ඒ කියන්නේ යාගේ මනසට අරමුණක් වෙනවා වෙනදට මේ ගානනේ අඹ.
වෙනදට මේ ගාන කියලා කියනකොට හිතට එන අරමුණත් එක්ක එතනත් මන ආයතන ධම්ම ආයතන හට ගන්නවා. මනසේ විඥාණයෙන් දැනගෙන මේ මිලත් එක්ක එයා හිතින් සංසන්දනය වෙනවා. ඒ සංඥාවෙන් වෙන දෙයක් ඉස්සර මිල මේ ගානනේ වැඩිනේ. ඒතර ගාන වැඩි කියලා දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? මොදලාලිට ඔන්න දැන් අර ඉස්සෙල්ලා ගාන කීයද කියලා. දැන් තව වචනයක් කටින් පිට වෙනවා. ගාන වැඩිනේ. ඒ එන්නෙත් පින්වත්නි අර සංඥාවෙන් මේ පෙරමිල සහ දැම්මිල කියන එක සංඥාවෙන් අඳුනගත්තට පස්සේ එතකොට යාට ඒ දැන් ගාන වැඩි කියන එක දැනගන්නට වෙන්නේ සැප වේදනානේ දුක් වේදනා. දුක් වේදනා නේ. එතකොට යා චේතනාවක් පහළ වෙලා ආයිත් කටින් වචනයක් පිට කරනවා. ගාන වැඩිනේ. එතකොට මොකද වෙන්නේ? මුදලාලිත් සමහරට කියනවා මෙහෙමයි ඉස්සර වගේ නෙමෙයි දැන් ට්‍රාන්ස්පෝර්ට් ගණන් මේ වගේ එහෙම කියලා විස්තර කියනවා ඉතින්. එතකොට මෙතන දැන් එයාට හිතුනේ අඹ ගෙඩි 2-3ක් ගන්න ඕන කියලා. නමුත් එයාගේ අතේ තියෙන්නේ එක අඹ ගෙඩියක් වගේ ගන්න පුළුවන් සල්ලි. මොකද දැන් යන තැන තව වැඩක් කරන්න තියෙන ඒ වැඩත් එක්ක මට එක අඹ ගෙඩියක් වගේ තමයි ගන්න පුළුවන් කියලා එයාට ඔන්න දැන් හිතෙනවා. ඒත් සංඥාව අතේ තියෙන මුදල ගැන මනසින් අඳුන ගන්නවා. අඳුනගෙන යට චේතනා පහළන එකක් විතරක් ගන්න ඕනේ. ඒ චේතනා පහළන එක අර මුදලාලිටත් එයා වචන පිට කරන මුදලාලි එක ගෙඩියක් දෙන්න. එතකොට දැන් මේ ඔක්කොම චේතනා පහළ වෙනවා. කය හසුරනවා. වචන හසුරනවා. හිත හසුරනවා. අඹ ගෙඩියක් ගන්නවා. දැන් ඒ අඹ ගෙඩිය අරගෙන මොකද කරන්නේ? ඉඹලා බලනවා. දැන් සුවඳයි. ඔන්න ගහන ආයතනේ හට ගන්නවා. නාසය ආයතනයක් විදිහට ඒ කියන්නේ ක්‍රියාකාරී වුණා. ක්‍රියාකාරී වෙනකොට ඉඹල බලනකොට ඊට පස්සේ මොකද වෙන්නේ? සැප වේදනාවක් ඇති වෙනවා. මොකද ඒ ආසම සුවඳනේ. ඒ කියන්නේ ආස පළතුරක්. ඒ හින්දා ආස සුවඳ. සැප වේදනාවක් ඇති වෙනවා. සංඥාවෙන් අඳුන ගන්න හරි සුවඳයි. චේතනා පහළන ඉක්මනට කපලා කන්න ඕනේ. දැන් කපන්නේ කොහොමද කියන එක ගැන එයාට තියෙන සංඥාවක්. එයා පීයක් කරන් ඒක කපනවා. ඒක කනකොට එනවා. දැන් අඹ ගෙඩිය අල්ලන තැන කාය ආයතන හට ගන්නවා. කයට ඒ පහස දැනෙනවා අඹ ගෙඩියේ. පහස කියන්නේ අරමුණක්. සුවඳ විඳින තැන නාසය හටගත් ආයතනයක් විදියට ගඳ සුවඳ කියන්නේත් ආයතනයක්. නාසය කියන්නේත් ආයතනයක්. කපල කනකොට දිවට රහ දැන්නකොට ගහනාය මේ ජීව ආයතනේ හට ගන්නවා. රස ආයතනේ හට ගන්නවා. එතකොට ආධ්‍යාත්මික ආයතනයක් විදිහට දිව, බාහිර ආයතනයක් විදිහට රස ආයතන හට ගන්නවා. ඒ හැම ආයතන හට ගැනීමක් එක්ක මෙතන විඥානයක දැන ගැනීමක් වෙනවා. රස දැනගන්නවා, සුවඳ දැනගන්නවා, පහස දැනගන්නවා. ඒව දැනගන්නකොට ඒ දැන ගැනීමත් එක්ක ඒව විඳිනවා, හඳුනා ගන්නවා, චේතනා පහළ වෙනවා. එක කෑල්ලක් කෑවම තව කෑල්ලක් කන්න ඕනි කියලා හිතෙනවා. මේ අඹ ගෙඩිය දැකපු තැන ඉඳලා අඹ ගෙඩිය කාලා ඉවර වෙනකනොත් හටගෙන තියෙන ආයතන විතරයි. ඇහැ කන නාසය දිවකය මනස ආදී මේ ආයතන හට ගැනීමක් වෙන්නේ. රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු ආදී ආයතන හට ගැනීමක් වෙන්නේ. ස්කන්ධයන්ගේ හට ගැනීමක්. වේදනා සංඥා සංස්කාර ආදී මේ ස්කන්ධයන්ගේ හට ගැනීමක් වෙන්නේ. එතකොට අපි ලෝකේ ජීවත් වුණා කියලා කියන්නේ ඔය ආයතනයන්ගේ හට ගැනීමක සිදුවීම් වලට. අපි කියනවා මම අහවල් තැනදී අඹ කෑවා. දැන් මේ ලෝකේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට මේ ලෝකේ සිද්ධ වෙච්ච දෙයක් විදිහට කතා කරන ඕනෑම සිදුවීමක් ඇතුලේ තියෙන මොනවද? ආයතනයන්ගේ හට ගැනීම. ස්කන්ධයන්ගේ හට ගැනීම. පින්වත්නි, ඇහැ හටගත්ත තැන ලෝකෙම හටගත්ත කියලා කියන්නේ ඇයි? දැන් අපි හිතමු අඹ ගෙඩිය එයා දැක්කට පස්සේ යාට අඹ ලෝකයක් විදිහට දැන් එතන එයා තුල ඒ වෙලාවේ අඹ කියන එක ලෝකයක් වුණා. අඹ දැක්කා, අඹ ගැන ඇහුවා, අඹ ගැන නහයට දැනුණා, අඹ ගැන රස දිවට දැනුණා, අඹ ස්පර්ශ කළා, කයින් අතපත ගෑවා, අඹ ගැන මනසට හිතුණා.
ඇහැ කන නහය දිව කය මනස මේ හැම එකක්ම අඹ කියන එකත් එක්ක ඒ වෙලාව යාට ලෝකයක් වෙලා. ඒතර එකතු වීමක් වුණා. එයා අඹත් එක්කම. ඒ අඹත් එක්ක එකතු වුණාට එකතු වීම කලේ මොකද ආයතන විසින්. ඇහැ නම් වූ ආයතන හට නොගත්තනම් පින්වත්නි රූපයක් හට නොගත්තනම් එකතු වීමක් නෑ අඹත් එක්ක. ඒ හට නොගත්තනම් දැන් අපි හිතමු මේ වෙලාවේ ආය යනකොට එයා අඹ දකින්නේ නෑ. එයා අඹ දකින්නේ නෑ. එයා යන ගමන හිමම යනවා. එක්කෝ එයා අඹ තියෙන තැනින් යනකොට පාර වෙන යාළුවෙක් දැකලා පාරෙන් අනිත් පැත්තේ යාළුවෙක් යනවා දැකලා යාළුවට අතවනාගෙන යනවා. පාරේ අනිත් පැත්ත දිහා බලාගෙන. ඊටවර යාළුවට අතවනාගෙන යනකොට මේ පැත්තේ තිබිච්ච මේ තමන් යන පාර පැත්තෙම තිබ්බ අඹ එයා ඇහැට දැක්කේ නෑ. එයාට එතන මග ඇරෙනවා. ඊතර ඔබ හිතන්න තමන් ළඟින් යනකොට තමන් දැකපු දේ නිසා තමන්ට එතන හට ගැනීමක් වුණා ලෝකයක් වුණා. ඒ දේ හට නොගත්තනම්, ඒ ඇහැ හට නොගත්තනම්, ඒ රූපේ හට නොගත්තනම්, ඒ විඥාන හට නොගත්තනම්, ඒ ආයතනේ හට නොගත්තනම් ලෝකයක් වෙන්නේ නැහැ. ලෝකයක් වෙන්නේ මොකද්ද? එතකොට හිතන්න ඔබ මේ ලෝකේ මොනවා හරි දෙයක් තියෙනවා නම් පින්වත්නි හැම දෙයකම තියෙන මේ ආයතන හයෙන් අරමුණු ගන්න ආයතනයක් විදිහට ක්‍රියාකාරී වෙන දෙයක් තමයි ලෝකේ ඕන දෙයක් තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. මේ ලෝකේ බඩු ප්‍රවාහණය කරනවා නැව් වලින්, ගුවන් යානා වලින්, විවිධ ප්‍රවාහන මාධ්‍ය වලින් බඩු ප්‍රවාහණය කරනවා. අපි කියමු ලෝකේ ගොඩාක් රටින් රටට බඩු ගෙනියනකොට මේ බොහෝ විට නැව් වලින් බැඩියෙන් බඩු ගෙනියන්නේ. එතකොට ඔබ හිතන්න මේ බඩු ගෙනියන නැවක ලෝකයක කියන්නේ විවිධ රටවල විවිධ නිෂ්පාදන නොයෙක් බඩු තියෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න ඔය තියෙන බඩු සමහරට මහා ලිස්ට් එකක් ලියන්න තරම් බඩු තියෙයි. නැවේ තියෙන බඩු මොනවද ගෙනියන්නේ ප්‍රවාහනය කරන බඩු මොනවද කියලා හුව සමහරට ලොකු ලිස්ට් ගණන් හදන්න බඩු තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බැලුවොත් ඒ නැවේ ප්‍රවාහනය කරන බඩු කියලා තියෙන්නේ බඩු 6යි. මුළු නැවේම තියෙන්නේ බඩු 6යි. භාණ්ඩ 6යි. භාණ්ඩ ප්‍රවාහන නැවක තියෙන භාණ්ඩ සියල්ල මොනවද කියලා හුව භාණ්ඩ 6යි. මොනවද? ඇහැට පේන භාණ්ඩ නැවේ තියෙනවා. කනට ඇහෙන භාණ්ඩ නැවේ තියෙනවා. නාසයට දැනෙන භාණ්ඩ නැවේ තියෙනවා. දිවට දැනෙන භාණ්ඩ නැවේ තියෙනවා. කයට දැනෙන භාණ්ඩ නැවේ තියෙනවා. හිතට හිතෙන භාණ්ඩ නැවේ තියෙනවා. එතකොට ඔය භාණ්ඩ ඇර වෙන මොනවා හරි භාණ්ඩයක් තියෙනවද කියලා හිතන්නකෝ. නැවේ නැහැ. එහෙනම් මුල් නැවේම ඇහැට පේන භාණ්ඩ සහ කනට ඇහෙන දේවල්, නහයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට ලැබෙන පහස ලැබෙන දේවල්, හිතට හිතෙන දේවල් කියන මේ දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඔය නැවේ නැහැ. එහෙනම් ලෝකෙම මොනවා පුරවන් ආවත් භාණ්ඩ නැව් කියලා කියන්නේ ඇත්තට මෙතන තියෙන ආයතන හයෙන් හට ගන්න ඕන කරන මොනවා හරි අරමුණු වලට පාදක වෙන දෙයක් විතරයි. එහෙමනේ පින්වත්නි කොයි රටට ගියත්, ජපානයට ගියත්, එංගලන්තයට ගියත්, ඕස්ට්‍රේලියාවට ගියත්, ඇමරිකාවට ගියත්, කොහරි යුරෝප රටකට ගියත්, ඔබ හිතන ඉන්දියාවට ගියා, කොහේ හරි රටකට ගියා, තියෙන්නේ මොනවද? එක්ක ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නහයට දැනෙන දේවල්, දිවට දැනෙන දේවල්, කයට ලැබෙන දේවල්, හිතට හිතෙන දේවල්. ඔය ඇරෙන්න ලෝකෙ කොහේ හරි රටක ඊට එහා වෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන්නකෝ තියෙනවා කියලා. ලෝකෙ කොතෙන්ට ගියත් කොහේ මොනවා බැලුවත් තියෙන්නේ එක්ක ඇහැට පේන දෙයක් නං. එක්ක කනට ඇහෙන දෙයක් නං. එක්ක නහයට දැනෙන දෙයක්, එක්ක දිවට දැනෙන දෙයක්, එක්ක කයට දැනෙන දෙයක්, එක්ක හිතට හිතෙන දෙයක්. ඔය ටිකින් අර වෙන කිසි දෙයක් නැහැ. එහෙනම් පින්වත්නි ලෝකය කියන්නේ ඇහි හට ගැනීම. කනේ, නාසයේ, දිවේ, කය, මනසේ හට ගැනීම. මේ හට ගැනීමක් වෙන්නේ මොහොතක.
මොහොතක හටගත්තද ඇහැට රූපයක් දැකලා දැනගැනීමක් වුණාද ඒ දැනගැනීම වෙච්ච තැන පින්වත්නි ඇහැම හටගත්තා කියලා කියන එක අපි ටිකක් ඔය සරලව කතා කරේ. මං කැමතියි ලබන සතියේ සෙන්සුරාදාත් මේ ලෝක සූත්‍රය තව ටිකක් විස්තර කරලා දීලා ඔබට ඇහැක් හටගත්තම කනනාසය දිවකය මනස හටගත්තම මෙතන ලෝකයක් හටගන්න විදිය තව ටිකක් පැහැදිලිව තේරුම් කරලා දෙන්න. මොහොතක හටගත්ත තැන ලෝකෙම හටගෙන ඒ මොහොතෙම ලෝකෙම නැතිවීමක් වෙන හැටි. මේක හොඳ අවබෝධයකින් විමසන්න ඕන වටින කාරණාවක්, වටිනා සූත්‍රයක්. ඒ නිසා අපි අද කාලය අවසන් වෙන නිසා ලබන සතියේත් ලෝක සූත්‍රය ඇසුරෙන්ම තවදුරටත් මේක මොකද මේ වගේ කෙටියෙන් කතා කරන්න ඕන සූත්‍රයක් නෙමෙයි. එක ගාථාවයි තමයි සූත්‍රෙටම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුමයෙන් වදාළ. හැබැයි එක ගාථාව වුණාට මේ ගාථාවට සාධාරණයක් වෙන්න මේක තව ගැඹුරට ගිහිලා සාකච්ඡා කළ යුතුයි කියලා හැඟෙන නිසා අපි ලබන සෙන්සුරාදාත් සාකච්ඡා කරමු. ලෝක සූත්‍රය ඇසුරෙන් තව ටිකක් මේක සියුම් විදිහට ගැඹුරට අවධානය යොමු කරමු. ඔබ හැම දිනාටම මේ ලෝකයක් හටගන්න විදිය ආයතන හයත් එක්ක ලෝකය හටගන්නවා වගේම ලෝකෙත් එක්ක එකතු වෙන විදිය ආයතන හයත් එක්ක ඒ වගේ මේ ආයතන හයේ එක්ක මේ ලෝකය තුල බැඳෙන විදිය ඒ බැඳීමත් එක්ක ලෝකය තුල මේ ආයතන හය නිසා පෙළෙන විදිය අවබෝධ කරගෙන ඒ පිළීමෙන් අත්මි දෙන්නට ඔබ සියලුම දෙනාට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයම පින්වත්නි භාග්‍ය වාසනාව සැලසෙන්නට කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම මේ ජීවිතය තුළ ආධ්‍යාත්මිකව යම් සැනසෙල්ලක් ලැබෙන්න. ඒ ආධ්‍යාත්මය තුළ ඔබට අවබෝධයක් ඇති විය යුතුයි. ඒ අවබෝධය ඔබට මේ ජීවිතය තුළ පසක් කරගන්න භාග්‍ය වාසනාව සැලසේවා. ඔබ මේ ජීවිතේ තවදුරටත් සසරේ බොහෝ දිගු ගමනකට හේතු සකස් කරගන්න කෙනෙක් වෙනවද? සසරින් මිදෙන්න අවබෝධය නම් වූ හේතු සකස් කරගන්න කෙනෙක් වෙනවද කියන එක ඔබට වටහා ගන්න මේ ලෝක සූත්‍රය උපකාර පිණිසම හේතු වේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පිළිබඳව දාල උන්වහන්සේගේ උතුම් අනුශාසනා ඔබටත් ලෝකයේ පිළිබඳ අවබෝධය පිණිසම තව තවත් හොයලා මොකද්ද මේ ලෝකය කියන්නේ කියලා ඉගෙන ගන්න ඔබට කැමැත්තක් ඇති වෙන්නත් මේ දේශනාව සහ මේ පිනත් හේතු වේවා. සියලු දෙනාට උතුම් ගෞතම බුදුසසුනේම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට එකතු වෙන්නේ එංගලන්තයේ පදිංචි නිරෝසා වැලිකල පින්වත් ඒ දියණිය පොනරි වැලිකල මිනිබිරිය, තෙනුරි වැලිකල මිනිබිරිය සහ ටෙනුරි වැලිකල මිනිබිරිය කියන මේ පින්තුන් විසින් විශ්‍රාමික හෙද නිලධාරිනියක් වන නාලනී විමල රත්න මෑණියන් මේ පරලොව ගොස් අගෝස්තු 25 වෙනිදාට අවුරුදු 2ක් පිරෙනවා. ඒ නිමිත්තෙනුයි පින් අනුමෝදන් කරන්නට නිරෝසා වැලිකලේ දියණිය මේ දායකත්වයට එකතු වෙන්නේ. ඒ වගේම දැනට අවුරුදු 4කට පෙර මේ පරලොව ගියපු ආදරණීය තාත්තා බී විමල රත්න මහත්මාවත් සිහි කරනවා. ඒ වගේම 2020 දෙසැම්බර් 8 වෙනිදා මේ පරලොව ගියපු නිරෝසා වැලිකල මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකල මහත්මාවත් මේ වෙලාවේ සිහිපත් කරනවා. මේ රට වෙනුවෙන් විශාල සේවයක් කැපකිරීමක් කරලා ජීවිතය අත්හැරලා ගියපු මේජර් ජෙනරල් සුභාෂණ වැලිකල මහත්මයාත් ඇතුළු කොට සංසාරගත සිහිපත් වෙන නොවන යම්තාක් මියගේ ඥාතීන් සිහිපත් කරගත්තනම් ඒ සියලු මියගේ ඥාතියෝ මේ උතුම් පින් බලෙන් පරලෝ සැනසෙත්වා සුවපත් වෙත්වා. විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුණු නාලිනී විමල රත්න ආදරණීය අම්මා ඇතුළු කොට ඇති සියලුම මේගේ ඥාතියෝ මේ පින් බලෙන්
පරලොව සැනසීමම ලබත්වා සුවපත් වෙත්වා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම ඇය මේ ධර්ම දේශනාවට දායකත්ව දරනවා වගේම නිරෝෂා වෙලිකල මහත්මිය විසින් අපේ සදහම් සේවා කටයුතු වෙනුවෙනුත් මාසික දායකත්වයක් දක්වන බොහොම පින්බර සංඝයා කෙරෙහි තාම මෙත්සිතින් උන්වහන්සේලාගේ ඇසුර ධර්මයේ තුලින් ලබන පින්වන්ත මහත්මියක්. ඒ නිසා ඇය බලාපොරොත්තු වෙන සියලු ප්‍රාර්ථනා අතරේ අපි ආශිර්වාද කරනවා ඇයගේ ආච්චි අම්මට කේ.ඩී. ලීලාවති මහත්මියට. ඇයටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. එතරම් අද පින් දෙන්නේ නාලනී විමලරත්න අම්මාගේ වසර 2ක් පිරීම නිමිත්තෙන්. ඇයගේ මව්තුමිය තමයි ලීලාවති මහත්මිය. ඉතින් ඇය සුජීවත්ව වාසය කරනවා. ඇයට ආශිර්වාද කරනවා, දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වයෙන් එකතු වෙච්ච පින්නතුන් වගේම ශ්‍රාවකත්වයෙන් එකතු වෙච්ච ඔබ හැම දෙනාටමත් නෙත්.එෆ්.එම්. ආයතනයේ සභාපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් අපි මෙත්සිතින් ආශිර්වාද කරනමින් නිරෝෂා වැලිකල මහත්මිය සහ පුනරි ටෙනුරි කියන ඒ මිනිබිරියන්ද ඇතුළු කොට හැම දෙනාම අපි සෙනෙහසින් සිහිපත් කරමින් හැම දෙනාටම අනන්ත සසරක් පුරාවට මිය පරලෝකීය නෑදෑයොත් සිහි කරගත්තා වගේම ඔබ හැම දෙනාටමත් මේ අනන්ත සසරෙන් අත්මි දෙන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ ලැබිලා පරම නිබ්බාන සුඛෙන් සුඛිතතර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන තිබෙනවා. ඒ අරමුණේ පරිද්දෙන්ම සියලු දෙනාට සඵල වෙන්නටත් මෙලෝ යහපත සැපත සැනසෙල්ල සැලසෙන්නට පරලෝ සුගතිය පිණිස හේතු වෙන්නට උතුම් නිර්වාණ අවබෝධය ඉක්මන් කරගන්නට සියලු පින් හේතු වෙන්නට ආශිර්වාද කරමින අපි අද දවසේ රැස් කළ පින හැම දිනාටම වගේම දෙවියන්ටත් අවසානයේ අනුමෝදන් කරනවා. දෙවියෝද සතුට සිතින් දෙව්ලොව මෙපින් බලෙන් සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන මේ ෂඩ්ඉන්ද්‍රියන් ඇසුරේ ගොඩනැගෙන ලෝකය පිළිබඳ සංයුක්ත නිකායේ සගත වර්ගයේ ත්‍රිපිටකයේ සඳහන් වන ලෝක සූත්‍රය ඇසුරෙන් අද දේශකයන්න් වහන්සේ කොහොමද මේ ලෝකය ගොඩනැගෙන්නේ කියන දේ පිළිබඳව දේශනා කළේ. ඉතින් ධර්ම සාකච්ඡාව තුලත් අපි තවදුරටත් මේ පිළිබඳව විමසන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපි විරාමයක් ලබාගෙන නැවතත් ධර්ම සාකච්ඡාව සමග සෙනසුරාදා සිත්නෙත් අසපුවේදී හමු වෙමු. ආයුබෝවන්. රාත්‍රී 8යි විනාඩි 12යි දැන් වෙලාව. සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොත අපි නැවතත් මේ ධම්සභා මණ්ඩපයේදී වැඩම කොට සිටින වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් පිළිගනු ලබන අතරේ ඔබ වහන්සේ ලෝක සූත්‍රය ඇසුරුණු අද ධර්ම දේශනාව සකස් කරනු ලැබුවේ, දේශනා කරනු ලැබුවේ. ඒ ඔස්සේ කොහොමද මේ ඇස කන නාසය දිව ශරීරය සහ මනස කියන ෂඩායතන ඇසුරේ අපේ සිතවිලි හටගන්නේ, ඒ තුලින් කොහොමද ලෝකයක්ම වෙන්නේ කියන දේ පිළිබඳ පැහැදිලි කරනු ලැබුවා. දැන් අපේ හාමුදුරුවනේ මේ දේශනාව අහගෙන ඉන්නකොට දැන් මේ අඩි 4 විතර ඉඳලා අඩි 7 දක්වා වූ විවිධාකාර වූ සින්යුත් මේ ශරීරය තුලමද මේ මහා මනුෂ්‍ය සිරුරමද අපේ හාමුදුරනේ අපිට ලෝකයේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපි ලෝකය කියලා හඳුන්වන මේ 31 තලයෙන් යුතු මේ දෙයට වඩා අපේ මේ සම්පූර්ණ ශරීරයද අපේ හාමුදුරනේ ලෝකයේ විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. සමීර සම්මුතියක් විදිහට මේ 31 තලයේ අපි ලෝකය කියලා කතා කරනවා. එහෙමයි. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, අපාය ගැන අපි කතා කරනවා, නිරය ලෝකය, ත්‍රිසංගත ලෝකය, පෙරේත ලෝකය. මේවා ලෝක තමයි. ඒවා නෑ කියන්නේ. හැබැයි මේ ලෝකය
දෙවියන් අතර පහළ වුණත්, බඹලෝ පහළ වුණත්, මිනිස් ලෝකෙ ඉපදුණත්, පෙරේත ලෝකෙ ඉපදුණත්, තිරිසංගත සතෙක් කියලා ඉපදුණත්, නිරිසතෙක් කියලා ඉපදුණත්, ඒ කොත්තන ඉපදුණත් සමීර යමක් දැනගැනීමක් වෙනවා. ඒ දැනගැනීම වෙන්නේ මොහොතක හටගන්න ඇහැක් හට ගැනීමක් එක්ක, කනක් හට ගැනීමක් එක්ක, නාසය හට ගැනීම, දිවය හට ගැනීම, කය හට ගැනීම, මනස හට ගැනීමක් එක්කයි. එහෙම. එතකොට එතෙන්දී ඒ හට ගැනීම නොවන්නට ඇති ලෝකයක් නැහැ. අපි දැන් මේක සාකච්ඡාව තුළ මෙහෙම හිතමු. අපි පාසල් යන කාලේ සමහර ලාවට ගුරුවරයා කියන දෙයට අහුම්කම් දෙන්නේ නැතුව ඉන්න වෙලාවල් තිබිලා තියෙනවා. සමීරටත් එහෙම අත්දැකීම් ඇති. ඒ වෙලාවට ගුරුවරයා සාමාන්‍යයෙන් සමීර මොකද්ද කියන්නේ? පාට අහනවා. සමීර ප්‍රශ්නයක් අහනවා. කියලා නෑ. අහනවා සමීර කොයි ලෝකෙද ඉන්නේ? කියලා අහනවා. නේ? මොන ලෝකෙද ඉන්නේ කියලා. මොන ලෝකෙද ඉන්නේ කියලා අහනවා. එහෙම. ඒක හරි ගැඹුරු ප්‍රශ්නයක්. ඒක ගැඹුරු ප්‍රශ්නයක් කියන්නේ සමීර. ලෝකය හටගන්නේ ඇහැ හට ගැනීමත් එක්ක. ලෝකය හටගන්නේ කන හට ගැනීමත් එක්ක. ලෝකය හටගන්න ඕකනේ අද අපි කතා කරේ. එහෙම. මේ ආයතන හට ගැනීමත් එක්ක. එතකොට ගුරුවරයා කියන දේ අහගෙන ඉන්න තැන කනින් ඒ ගුරුවරයාගේ ශබ්දය දැනගන්නවා. එතකොට ගුරුවරයාගේ ශබ්දය දැනගන්න තැන ලෝකය හට ගැනීමක් වෙනවා. ඒ හටගත්තේ ගුරුවරයාගේ ශබ්දයත් එක්ක දැනගත්ත විඥාන ලෝකය. එතකොට ඒ ලෝකේ තමයි ඒ මොහොතේ පන්තියේ දරුවන් තුල හටගන්න ඕන ලෝකය. හැබැයි දැන් ඒ ලෝකේ නැතුව ඒ ගුරුවරයාගේ ශබ්දය සම්බන්ධ ඒ ශබ්ද ලෝකේ නැතුව වෙන දෙයක් දැනගන්න වෙලාවක තමයි දැන් ගුරුවරයා මේ ප්‍රශ්නේ අහන්නේ. එක්ක වෙන මොකක් හරි රූපයක් සම්බන්ධ දැන ගැනීම. එක්ක වෙන මොනවා හරි වෙන දෙයක શબ્දයක් ගැන දැන ගැනීම. එතකොට ඒ වෙනත් හට ගැනීමක් එක්ක තමයි දැන් මෙයා ඉන්නේ. ඒකන අවදානෙන්නේ නැහැ. අන්න එකෙන් ඉන්නකොට ගුරුවරයාගේ ශබ්ද ලෝකෙත් එක්ක නෙමෙයිනේ. එහෙම. එතකොට ගුරුවරයා අහනවා කොයි ලෝකෙද ඉන්නේ? මේ ලෝකේ නැහැ. කොයි වෙලේ බැලුවත් මේ ලෝකේ නැහැ. මොන ලෝකෙද ඉන්නේ? කියලා වෙන ලෝකයකට ගිහින් හිටියා නේද කියලා අහනවා නේද අපි. මේ වෙන ලෝකේ කියන්නේ ගුරුවරයාගේ ශබ්ද ලෝකයෙන් බැහැර වෙලා. වෙනත් රූප ලෝකයක වෙනත් ශබ්ද ලෝකයක. ඒ කියන්නේ වෙන ලෝකය කියන්නේ ග්‍රහ ලෝකයක් නෙමෙයි. වෙන රූපයක් එක්ක වෙනත් ශබ්දයක් එක්ක. මේක හරි ගැඹුරු කතාවක්. ඕක අහන ගුරුවරු දන්නේ ඔය කතාවේ ගැඹුර. ඒක සමාජගත වෙච්ච වාක්‍යයක් නිකන් සරලව අම්මලත් අහනවා. මේ හැබැයි ඔය වාක්‍යය පුදුම ගැඹුරුයි සමීර. එතකොට ලෝකයක් හටගන්නවා කියනකොට ඒ මොහොතේ ගුරුවරයාගේ ශබ්දය දැනගත්ත තැන කනත් එකතු වෙලා ශබ්දයත් එකතු වෙලා විඥාණයෙන් ගුරුවරයාගේ ශබ්දය දැනගත්තම වෙන බාහිර දෙයක් ගැන දැනගැනීමක් වෙන්නේ. වෙන බාහිර දෙයකට අවධානය යොමු වෙලා ඒක දැනගන්නකොට ගුරුවරයාගේ ශබ්ද දැනගැනීමක් වෙන්නේ නැහැ. එහෙම. එතකොට යමක් දැනගන්න තැන තවත් දේ දන්නේ නැහැ. අන්න ඒ නිසා ඒ දැනගැනීමක් නොවන්න දන්නේ නැති දෙයක් නැති වෙනවා. ඒ නිසා තමයි කියන්නේ ලෝකයේම හටගන්නවා ඒ දැනගැනීම හටගත්ත තැන. රූපේ හටගත්තොත් එතන ලෝකේ හටගත්ත වෙනවා කියනවා. මේක ඇත්තටම ලබන සතියේලා ඉතුරු කරේ. ඕක තවත් සියුම්ම බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ. තව ටිකක් ඒක විස්තර කරන්න ඕනේ. ඒක ගාතාවයි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ එකම ගාතාවක් තියෙන්නේ. ප්‍රශ්නයක් අහන එකට උත්තරයක් දේශනා කරනවා. මේ ප්‍රශ්න ගාතාවත් එක්කම ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ එකම එක ගාතාවයි දෙවියගේ එකම එක ගාතාවයි ගාත දෙකයි සූත්‍රෙටම. එහෙම. හැබැයි මේ අපි සති දෙකක් ගන්න තීරණය කරා ඒ තරමට ඒක තව ටිකක් තව සූත්‍ර කාරණාවකට එකතු කරගෙන තවත් උදාහරණ උපමා අරගෙන මේක තවත් ශ්‍රාවකයන්ට තේරුම් කරලා දෙන්න ඕනේ කියලා හිතිච්ච නිසා.
එම දැන් කුමක් හටගත් කල්හි ලොව හටගන්නේද? ෂඩායතන හටගත් කල්හි ලොව හටගන්නේ වේ කියලා ඒට පිළිතුරක් ලැබෙනවා. අපි බොහොම සරලව කිව්වහම ඊට පස්සේ කුමක් සමග ලොව සංවාසය කරද්ද? ආයතන 6 සමග තමයි මේ සංවාසය කරන්නේ. මේ විදිහට දැන් අර ඒ වාක්‍ය තුනනේ අපි හැමදෙරනේ පැහැදිලි කරලා දෙන්නේ මම එනි බුදු පියාණන් වහන්සේ. මෙහිදී දැන් ලෝකය අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් ලෝක අවබෝධයක් ලබනවා කියලා කියන්නේ මේ ඉරහඳ තාරුකා බිහි වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ලෝකයේ ඇති වෙන මේ ශුද්‍ර දේවල් පරමාණුක දේවල් වලට වඩා මේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන සුරේ දේවල් හට ගැනීම සහ ඒ දේවල් වලට බැඳීම සහ ඒ දේවල් වල නැතිවීම කියන දේ නේද අපේ හැමදෙරනේ කියන්නේ මේ ආයතන හයත් එක්ක තියෙන හොඳ අවබෝධය නේද ලෝක අවබෝධයක් අපිට හට ගන්නවා කියන්නේ අපේ හැමදෙරනේ. ඔව් දැන් අපි තමා තුළ කියන බබයක් තරම් මේ කයත් එක්ක අවබෝධ කරන්න තියෙන විමසන්න තියෙන දෙයට නේ යොමු වෙන්න ඕනේ. එහෙමයි. කියන්නේ මෙතන තමා තුළ ඇති කරගත්ත අවබෝධයත් එක්ක ලෝකෙම අවබෝධ කරා වෙනවා සමීර. ඒ කියන්නේ ඇහැ අවබෝධ කළොත් ඇහැට පේන රූප අවබෝධ කළොත් මේ ලෝකේ පේන හැම දෙයක් ගැනම එයා අවබෝධයෙන් දන්නවා. එහෙමයි. නේද? ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා පේන දේ, එංගලන්තයට ගියාට පස්සේ පේන දේ, ඇමරිකාවට ගියාට පස්සේ පේන දේ. ඔය කොයි පේන දේත් පේන්නේ ඇහැට රූපයක් විඥාණයෙන් දැන ගැනීමක් එක්කයි. ඒතර මේක කොහොමද වෙන්නේ කියලා අවබෝධ කරාට පස්සේ අර කොයි ලෝකෙට ගිහිල්ලා කොයි රටට ගිහිල්ලා කොයි දේ දැක්කත් ඒ දකින හැම දෙයකම දැකීමක් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයෙන්ම දන්නවා. ඇස නිසා තමයි රූපයක් හටගන්නේ කියන්නේ. ඇස නිසා රූපය හට ගන්නවා කියන එක අපි නිකන් සරලව කිව්වට මේක අර ආයතන ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන එක එයා කියන්නේ සලායතන හට ගැනීමක් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධ කරොත් මේ ලෝකේ යම් තාක් පේන දේ කියලා තියෙනවා නම් හැම දෙයක්ම අවබෝධ කළා වෙනවා. ඒක හරි පුදුම දෙයක්. ඒක නිසා 6යි අවබෝධ කරන්න තියෙන්නේ ලෝකෙම අවබෝධ කරන්න. 6කින් තමයි නිදහස් වෙන්න තියෙන්නේ. ලෝකෙම නිදහස් වෙන්න. 6ක් නිසා තමයි දුක් තියෙන්නේ. ලෝකයක් පිරිච්ච දුක් දෙන්න. මොන දුක කිව්වත් සමීර තියෙන්නේ දුක් 6යි. ඔබ ඔබේ ජීවිතේ අත්විඳින අත්දකින යම්තාක් දුක් තියෙනවා නම් එහෙමයි. අත්විඳ දුක් හිතන්න. ඔය හැම දුකක්ම එකතු කරොත් 6ක් නිසා ආපුව වෙන 7ක් නැහැ. අපේ හැමදෙරනේ අවසරයි මේ ඒ 6 ඒ කියන්නේ දැන් අපි කියමුකෝ 6ම අනිවාර්යෙන් තියෙනවද නැත්නම් 5ක්ද 4ක්ද එහෙම අඩුවීමක් තියෙන්න පුළුවන්ද? මම යහනේ දැන් සමහර විට අපි කියනවා දැන් ಜಾති අන්ධ පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ප්‍රතිසිත කන් නොඇසෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඔහුට එතකොට තියෙන ආයතන 4යි 5යි අපි හැමදෙරනේ. සමීර දැන් මම ඔක තේරුම් කරන්නම් මෙහෙම. විඥාණය හට ගන්නකොට විඥාණයට හේතුකාරක වෙන දෙයක් තියෙනවා. ඒ දේ එක තමයි කියන විඥාණයට නම ලැබෙන්නේ. ඇහැයි රූපේ නිසා විඥාණය හටගත්තොත් ඒකට කියනවා චක්කු විඥානය කියලා. එහි විඥානය. කනයි ශබ්දේ නිසා විඥානය හටගත්තොත් ඔකට කියනවා සෝත විඥානය කියලා. ඔය විදිහට විඥාන හයටම ඒ හේතුකාරක දේත් එක්ක නම වැටෙනවා. එහෙමයි. විඥානෙම. විඥානය හේ විඥානය නේද, කනේ විඥානය නේද, මොන විඥානය නේද කියලා තීරණය කරන්නේ. ඒකට අරමුණු වෙච්ච, ඒ කියන්නේ හේතු වෙච්ච හේතු දෙකක් තියෙනනේ. දයම් පටිච්ච දෙකක්. මොනවද දෙක? එක්ක ඇහැයි රූපේ, එක්ක කනයි ශබ්දේ, එක්ක නහය ගඳ සුවඳ, එක්ක දිවයි රසය, එක්ක කයයි පහසයි, එක්ක මනසයි අරමුණයි. ඔය දෙක. එතකොට මේ දෙකත් එක්ක තමයි නම පට බැඳෙන්නේ විඥානෙට. ඇහි විඥානේ, කනේ විඥානේ, නාසයේ විඥානේ එහෙම. බුදුරජාණන් සෝක පෙන්නනවා ගින්නමයි. හැබැයි ගින්නට දර නිසා නම් ගින්න තියෙන්නේ. ඒක ගින්දර. ගින්දර. ඔව්. ගින්න දර නිසා නම් ඒක ගින්දර. හරිද? ඔයගේ මේ ඒක දර ගින්න කියනවා. ගොම නිසා දැන් ගොම නිසා ඇවිලෙන ගින්න කියනක ලංකාවේ ඇයට එච්චර හුරු නැහැ. බුදුරජාණන් මේ සූත්‍රය කතා කරන ගොම ගින්න කියලා එකක් ගැන. අපි අහලා තියෙනවා මේ යාපනයේ අපි හැමතුන සමහර මේ ගොම වේල්ලා ගිනිපත්තු කරනවා. ඒ ඉන්දියාවේ ආభాෂය. එහෙමයි. ඉන්දියාවේ අදත් ඕන් තරම් ගොම ගින්න කියන එක තියෙනවා. මේ පහතරට ලංකාවේ පහත
කියන්නේ උතුරු මැදින් පල්ලෙහාට කාටවත් එහෙම ගොම ගින්න කියන අත්දැකීමක් නැහැ. අපි දඹදිව යනකොට අපි දකිනවා බිත්තිවල හැමතැනම රොටි අලවල වගේ. හරිද? ගෙවල් වල. මෙව අතින් අතේ ප්‍රමාණයට හදපු රොටි ලස්සනට රවුන්ඩ් බිත්ති පුරා තියෙනවා. මොනවද කියලා හොයලා බැලුවට පස්සේ එයාලගේ ගවයත් එක්කන හැමදේම ගවයාගේ ගොම අරගෙන ඒව හොඳට රොටිය වගේ රවුම් කරලා හදලා ගහනවා බිත්ති. රොටි ගොඩායි බිත්ති පුරා. ඒ මොකටද? වේලනාට පස්සේ එකතු කරනවා. ගොඩවල් ගහලා ඒගොල්ලෝ වැස්ස කාලෙට හැමදාටම දරවලට පාවිච්චි කරන රොටිය. එහෙමයි. ඒක කැඩුව දැම්මපත් වෙනවා. එතකොට මේ ගොම ගින්න. ඒ වගේ ගින්නට හේතු වෙන මොනවා හරි ඉන්ධනයක් තියෙනවා නම් හේතු වෙච්ච දෙයක් ඒකත් එක්ක නම හැදෙනවා කියනවා. මේ දැන් අපි අපිට තේරෙන වචන වලින් ගත්තොත් පොල් කටු වලින් ගින්න ඇවුලුවොත් ඒක පොල් කටු ගින්න. හරි. පොල් තෙල් නිසා තෙල් නිසා අපි ඇවුලුවොත් එහෙම ඒක තෙල් ගින්න කියමුකෝ. හරිද? දර ගින්න, තෙල් ගින්න, ගොම ගින්න, පොල් කටු ගින්න, ඔය වගේ එක ගිනි. සමීර ගින්නෙන් ගන්න ප්‍රයෝජන තියෙනවනේ එක දේවල්. එතකොට ඔබ දන්නවා දර ගින්නෙන් අපි ගන්නවා විවිධ ප්‍රයෝජන. ලිප පත්තු කරනවා, විවිධ දේවල් කරනවා. පොල් තෙල් ගින්නෙන් එක කරන්නේ නැහැ. ඒකෙන් පොදර පහනක් දැල්වනවා. පොල් තෙල් ගින්නෙන් පොල් තෙල් පහනක් පත්තු කරනවා. ඒ වගේ පොල් තෙල් පහනෙන් කරන ගින්න. භූමි තෙල් ගින්නෙන් අපි ඒත් භූමි තෙල් දැල්වලා කරන සමහර ලිප පත්තු කරනවා. චිමිනියක් මේ ලන්තෑරුමක් වගේ දේ පත්තු කරනවා. ඒකෙන් ගන්න ප්‍රයෝජන. පොල් කටු ගින්නෙන් ඒත් දැන් ඔය ලිප් පත්තු කරනවා. ඉස්සර පොල් කටු ගින්න අවුලලා ඒක අඟුරු බවට පත් කරගෙන අපි ඒකෙන් ස්තිරික විදිහට පොල් කටු ස්තිරිකේ පාවිච්චි කරා. වගේ පොල් කටු ගින්නෙන් කරන දේවල් තියෙනවා. ඒ වගේ දැන් ගෑස් ගින්න මොඩර්න් ගිනිනේ. වර්තමානයේ තියෙන ගිනි. එතකොට ගොම ගිනි යන මනන් වලට වැඩි බුද්ධ කාලයේ තිබිච්ච නැති ගින්නනේ ගෑස් ගින්න. එතකොට මෙහෙම එක එක ගිනි වර්ග වලින් විවිධ ප්‍රයෝජන ගන්නවා. කම්මලේ යකඩ තලා ගන්න, යකඩ උණු කර ගන්නවා ගින්නකින්. කිනිහිරෙන් ගාලා ගන්න ගින්න තියෙනවා. එක එක ගිනි වර්ග. එහෙම. සමීර ඔබ හිතන්න ගෙදර ඇඳුම් අදින ස්ත්‍රියකින්. හැබැයි පොල් කටු ගින්න නෑ ගෙදර. දැන් එතකොට යාට ඇඳුම් ටික මැද ගන්න විදිහක් නෑ කියමු. නිකන් හිතන්න මේ උදාහරණයක්. එතකොට යාට ඒ ගින්න නැතිකම හින්දා එයාට යම්කිසි වැඩ කොටසක් එයාට අතෑරෙනවා. එහෙමයි. අපි දැන් පහුගිය කාලේ ගෑස් ගින්න නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ගෑස් වලින් කරන වැඩ ටික මගේ ඇරෙනවා. දැන් දර ලිපක් පත්තු කරාට පස්සේ දර ගෑස් ලිපෙයි මේ විවිධ දේවල් තියෙනවානේ මිනිසුන්ට පහසුකම්. එතකොට සමහර ඉතින් දර පත්තු කරගන්න තේරෙන්නේ දුම කහගෙන දුක් විඳින දැලි ගාගෙන එක ප්‍රශ්න. ඉතින් ගෑස් ලේපකින් වෙනකොට සමහරව අර මද ගින්න දෙයක් හදාගෙන පාලනය කරන හරිම පහසුයි. අරකේ දර එක තමයි යාට මුළු ඒක අත්දැකීමකින් කරොත් මිසක් ලේසි නෑ. ඒක ටක් ගාලා ස්විච් එකකින් කරකවනවා වගේ කරගන්න බෑනේ. මද ගින්නේ හදාගන්න ඒවා දැන් අර ගෑස් ගින්න කියන එක කෙනෙකුට ලොකු පහසුවක්. ඒක නැති වුණාම එයාට අපහසුවක්. හැබැයි ආ වෙන මොනවා හරි ගින්නකින් හරි ඒ දේ කරගන්නවා. මේ වගේ දෘශ්‍යාබාධිත කෙනෙක් ඉන්නවා නම් අපි හිතමු එයාට චක්කු විඥානය කියන ඒ ගින්න නැහැ. හැබැයි ගින්න නැති වුණාට ගින්න නැත්තේ නැහැ. එයාට සෝත විඥානය හැට ගන්නවා. හරි. එතකොට එයා වෙන ගින්නකින් හරි වැඩේ කරනවා. එතකොට ගින්නමයි ගින්න නැත්තේ නැහැ. ඒකින් එක්තරා ඉන්ධනයක් නැතිවීමෙන් හේතු වෙන ඒ නමින් යුක්ත ගින්න නැතිවීම විතරයි එතන වෙන්නේ. සිද්ධ වෙන්නේ. දැන් එයාට කන් ඇහෙන්නේ නැහැ කියමු. එතකොට හරියට අර පොල් කටු ටික නැති වෙලා පොල් කටු ස්ත්‍රිකේ පත්තු කරගන්න බැරි වුණා වගේ. ගෑස් එක නැති වෙලා ගෑස් ලිප පත්තු කරගන්න බැරි වුණා වගේ. දැන් විදුලියෙන්
මේ අයින් කරනවනේ. විවිධ දේ කරනවානේ. එතකොට විදුලිය නැති වුණ ගමන් ඒ දේෙන් කරන ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ඇහැ අක්‍රිය නම් ඒ ඇහැට රූපෙ පෙන්නලා ඇහි විඥානේ හටගන්න එක කරගන්න බැරිනොට ඒ ඇහි විඥානේ කියන ගින්න නැතිකම විතරයි. එක්ක කන ප්‍රශ්න කනේ විඥානේ හටගන්න තියෙන ඒ ගින්න නැහැ. හැබැයි එහෙම කියලා ගින්න පොදුවේ ගින්න නැත්තේ නැහැ. කියන්නේ විඥානේ හට ගැනීම වෙනවා. සෝත විඥාන නැති වුණාට චක්කු විඥාන හට ගන්න සමහරලාට. යාට කාය විඥාන හට ගන්නවා. මනෝ විඥාන හට ගන්නවා. දැන් මම අහලා තියෙනවා දෘශ්‍යාබාධිත කෙනෙකුට සාමාන්‍ය කෙනෙක්ට වඩා හොඳින් කන් ඇහෙනවා. එයාලට අපිට වැඩි දෙයක් ග්‍රහණය කරගන්න මනස හරි ශක්තිමත්. මනසට මතක හිටින දේ බොහෝ දේ වැඩි කියනවා. ඒ කියන්නේ මේ විඥාන ක්‍රියාකාරීත්වයේ ප්‍රබලව සිද්ධ වෙනවා. හැබැයි ඒකෙන් අර එක්තරා ඉන්ධනයක් නැතිවීම හේතුවෙන් එක්තරා ගින්නක් නැති වුණා වගේ කතාවක් තමයි අදාළ හේතුව එසනම් ඒ ඇහි විඥානේ හටගත්තේ නැති එක විතරයි. ඒ නැති වෙනකොට ඒ ගින්නෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ චක්කු විඥානේ හටගත්තේ නැති වුණාම චක්කු විඥානෙන් ගන්න ප්‍රයෝජන නැති වෙනවනේ. ඒ ප්‍රයෝජනේ දෘශ්‍යාබාධිත කරන්න නැති වෙනවා. එච්චරයි වෙනස තියෙන්නේ. එතකොට ලෝකයේ හට ගැනීම නැත්තේ නෑ. ලෝකයේ හට ගැනීම වෙනවා. ඇසනම් වූ ලෝකයේ හට ගැනීම විතරයි එතන නැත්තේ. කන නම් වූ ලෝකේ, නාසය නම් වූ ලෝකේ අනිත් ලෝකයන්ගේ හට ගැනීම මේ විඥාන ක්‍රියාකාරීත්වයේ සියල්ල සිද්ධ වෙනවා. විඥානයේ හට ගැනීමක් යම්කිසි මොහොතක මේ අපි හිතමු එයා හොඳට ඇස් පෙනෙමින් හිටපු කෙනෙක් එයාට පස්සේ කාලෙක සදහටම ඇස් පේන්නේ නැති වෙනවා. ඒක හොඳට පෙනිච්ච කෙනාට. එතකොට එයා අර සද්දයක් ඇහෙනකොටම දන්නවා අපි හිතමු දැන් සමීරව මම දැකලා තියෙනවා ජීවිතේ. ඔන්න කාලයක් යනකොට මගේ ඇස් සම්පූර්ණ පේන්නේ නැතුව යනවා. හැබැයි සමීරගේ කටහඬ ඇහෙනකොට මම දන්නවා සමීර මොන වගේද, සමීරගේ මූණ මොකද්ද ඔක්කොම මතකේ තියෙනවා. එහෙම. කාලයක් යද්දි සමීර වයසට යනවා. සමීරගේ තියෙන ඔය කළු රැවුල, කළු කොණ්ඩේ ඔක්කොම දැන් සුදු වෙලා ගිහිල්ලා ඔන්න දැන් හිතන්න සමීරගේ සුදු රැවුලක් තියෙන, සුදු කොණ්ඩයක් තියෙන. කාලයක් ගිහලා සමීරගේ කටහඬ ඇහෙනකොට මගේ ඔළුවේ මැවෙන්නේ මොකද්ද? අර ඉස්සර තිබුණ කළු රැවුලයි කළු කොණ්ඩේයි එක්ක සමීර කියන කෙනාගේ මගේ ඔළුවේ මැවිලා ඉන්නේ එහෙම. සමීර කාලයක් ගියාම ඒ රැවුල කපනවා. අපි ජීවිතේට දැකලා නැහැ සමීර රැවුල කපලා ඉන්න වෙනම. එහෙම. එතකොට දැන් කාලයක් ගිහලා සමීර රැවුල කැපුවට පස්සේ නමුත් සමීරගේ කටහඬ ඇහෙනකොට දැන් දෘශ්‍යාබාධිත වෙලා ඉන්න මට මැවෙන්නේ අර මන් දැක්ක රැවුලත් එක්ක සමීරගේ මූණ. ඒ වගේ දැන් අර මේ මොහොතේ චක්කු විඤ්ඤාණයට නොගත්තට ඒ හටගත්තා වූ පෙර හටගත්ත සංඥා කියන්නේ ඉස්සර මනසේ හඳුනගත්ත විදිය ඒ සංඥාව. ඒ සංඥා මතකෙන් මනෝවිඤ්ඤාණ හට ගැනීමක් එතන වෙනවා රූප පිළිබඳ. දැන් අපි අර කියන්නේ විජය කුමාරතුංග කියන රංගන ශිල්පියා අපි හැමෝටම මතක තියෙන අර සුන්දර මනුෂ්‍යයා විදිහට. සමහර විට වයසට ගිහිල්ලා හොඳටම නැති මේ කාය වයෝවෘද්ධ වෙලා නැති වෙලා ගියා නම් සමහර විට අපිට සුන්දර මතකේ නැති වෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ දැන් අර සුන්දර කාලේ මේ මැරිච්ච මේ මනුස්සයව තමයි දන්නේ අපි හඳුනන්නේ. ඒ වගේ අවස්ථාවක්. දැන් එතෙන්දී අර දෘශ්‍යාබාධිත කෙනාට දැන් දෘශ්‍යාබාධිත දැන් මේ වෙලාවේ රූප මේ චක්කු විඤ්ඤාණයක් හටගන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමයි. එතකොට චක්කු විඤ්ඤාණය හට නොගත්තට ඒ රූපය පිළිබඳ තියෙන මේ සංඥා මනෝ විඤ්ඤාණය හට ගැනීමත් එක්ක ඒක මනසටන අරමුණක්. ඒ කියන්නේ ධම්මායතනයක් විදිහට හට ගන්නවා. හට අරගෙන එතෙන්දියාට අරමුණ පිළිබඳ එන සංඥා, අරමුණ පිළිබඳ එන වේදනා, අරමුණ පිළිබඳ එන සංස්කාර හට ගන්නවා. උපතින්ම දෘශ්‍යාබාධිත කෙනා අරහන්නේ මේ මොනවා ධම්මයක් ප්‍රජාතිය මල් පිටිවල කවුදෝරියද? එතකොට ඉතින් පාට දන්නේ නැහැ. මොකක්ද පාට? පාට දන්නේ. ඒ යාගේ සංඥාව. දැන් අර පාට විකෘති වෙලා පේන අසනීප තියෙන ඇත් ඉන්නවනේ. එහෙමයි. සමහරලාට කොළ පාට වෙනකොට රතු පාට පේන්නේ. රතු පාට නුකුල පාට. එතකොට සමීර දැන් ඒ අර විඥාණයෙන් දැන ගැනීම සිද්ධ වෙනවා. නමුත් ඒ විඥාණයෙන් දැනගත තැන යාට එයාගේ සංඥාව. එයා අපි හිතමු
රතු පාටට ඉදිච්ච ගෙඩිය කොළ පාටට නම් පේන්නේ. එයා හිතන්නේ කොළ පාට එක තමයි ඉදිලා තියෙන්නේ කියලා. දැන් ඊයාගේ සංඥාව. මං අහලා තියෙන තිරිසන් සත්තුන්ට පේන විදියත් එක්ක සමහරවිට අපිට පේන වර්ණ නෙමෙයි ඕන්ට පේන්නේ. සමහර සත්තු ඉන්නවා ඒගොල්ලන්ට කළු සුදු විදියට පේන්නේ. එහෙමයි. black and white TV එක පේනවා වගේ තමයි ඒගොල්ලන්ට වෙන්නේ ලෝකේ. එක එක සත්තුන්ට ලෝකේ පේන විදි. හරි. හැබැයි ඒ අර ඉන්ධනවල වෙනස තියෙන්නේ. දැන් මේ මසසත් එක්ක ක්‍රියාකාරී වෙලා ඒ විඥාණයට උදව් කරන ඉන්ධනයක් විතරයි එතන. අර ගොම ගින්නට, දර ගින්නට, පෙට්‍රල් ගින්නට, ගෑස් ගින්නට, පොල් කටු ගින්නට ඒ වගේ අර ඒකට හේතු වෙච්ච ඉන්ධනය වෙනස් වෙනකොට, ඉන්ධනේ බාල වෙනකොට, ඉන්ධනේ දුර්වල වෙනකොට ගින්න දුර්වල වෙන්නේ. එහෙම ප්‍රශ්නයක් තමයි ඒ තියෙන්නේ. දැන් අර පාට වෙනස් වෙලා පේන එක උනත් හිතන්න නිකන් ඉන්ධනේ දුර්වල වීමක් වගේ නිකන්. එතකොට ගින්නත් දුර්වල වීමක් වෙනවා එතන. හැබැයි මොන ගින්න දුර්වල වුණත් මොන ගින්න නැති වුණත් මොනවා හරි ගින්නක් ඇති වෙනවමයි. ඇති වෙන කියන්නේ චක්කු විඤ්ඤාණය හට නොගතට සෝත විඤ්ඤාණය හරි හට ගන්නවා. මට මතක් වුණේ අපේ හැමතුරුනේ දැන් අපේ අරමුණ සමහර විට ගොඩනැගිල්ලක ඉහළට නැගීම වෙන්න පුළුවන්. අපිට හොඳ පුරුද්ද තියෙන්නේ විදුලි සෝපානයක උඩට එන එක. නමුත් සමහර වෙලාවට අපිට එන්න සිද්ධ වෙන්නේ පඩි පෙළකින් නැගලා වෙන්න පුළුවන් මේ විදුලි විසන්ද වෙන කාලේ. ඉතින් දැන් අපේ අරමුණ අපේ මේ හට ගන්න දේ තමයි ඉහළට නැගීම. නමුත් අර වෙනදා වගේ පහසු ආයතනකින් අපිට එන්න වෙන්නේ. හැම පඩි පෙළෙන් නැගලා එන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි කොයි මොහොතක හෝ මේ ආයතනයක අඩුපාඩුවක් තිබ්බත් මේ සියලු දේ ඇසුරෙන් අර ලෝකයේ තැනෙනවා. අපිට අවශ්‍ය ලෝකයේ තැනෙනවා කියන දේ තමයි අපිට විග්‍රහ කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ අතරේ අපේ හැමදෙරුනේ මේ හොඳ මේ සටහනක් තිබුණා. දැන් ඔය ඔබ ගත්ත උපමාව ඇතුලේ හිතන්න මේ විදුලි සෝපානෙන් එනකොට ඉක්මනට ඇවිල්ලා දේශනය කරන්න පුළුවන්. එහෙමයි. පඩි පෙළ එනකොට මහන්සිත් එක්කයි කාලෙත් යනවා. තට්ටු 11ක් පඩි පෙළ වලින් එකගෙන ඇවිල්ලා අදත් අපි ඒකත් දෙන්න. එතකොට මේ ඒක ලොකු වෙලාවක් යන. ඒ වගේ තමයි මේ අපි හිතමු හොඳට S2 පේන කෙනෙක් කොහේ හරි ඇවිදන් යනකොට වැඩිය දෘශ්‍යාබාධිත කෙනා විදගෙන යනකොට යාට එතන යම් කාලයක් ගත වෙනවානේ. එහෙමයි. මම දැකලා තියෙනවා දෘශ්‍යාබාධිතය YouTube නාලිකාවල දැන් අපේ සිත්නේ දසපු වුණා පරණ ගියපු දේශන දිනේ හොයාගෙන සර්ච් කරලා දේශනේ අහගෙන ප්ලේ කරනවා. දෘශ්‍යාබාධිතය. අපිත් එක්ක මේ සිත්නේ දසපු අහන නැත්නම් දෘශ්‍යාබාධිතය අපි හම්බෙන්න ආවට පස්සේ ඒගොල්ලෝ YouTube එකේ පරණ දේශන අරගෙන පෙන්නනවා මේ දේශනේ අරගන්න කිව්වම අතින් ඔක්කොම කරන්නේ. එහෙමයි. S2 පේන්නේ. හැබැයි යාලා සංඥාව තියෙනවා. ඒක අරගන්නවා හරියටම අර දේශනාව. අරගෙන ඒක ප්ලේ කරනවා. එතකොට නමුත් අපිට ගත වෙන වෙලාවට වඩා වෙලාවක් ගත වෙනවා. එයාලට ඒකට ගත වෙනවා. අපි ඊට වඩා ඉක්මනටක් ගාලා හොයා ගන්නවා ඒක. හරියට අපි ලිෆ්ට් එකේ යනවා වගේ ඒගොල්ලෝ පඩි පෙළෙනවා වගේ විදුලිය විසන්ත වීම කියන හේතුව එතන බලපාලා තියෙන්නේ. එහෙමයි. ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ වගේ තමයි එතනත් මානසික ක්‍රියාකාරීත්වය මේ සසරේ නිදහස් වෙනකම් ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනවා. එක එක ආයතන වල දුර්වල වීමක්, අඩපණ වීමක් විතරයි හරියට අර ඉන්ධනවල වෙනසත් එක්ක ගින්න වෙනසක් වුණා වගේ. අපේ හැමදෙරනේ මේ ලස්සන සටහනක් තිබුණා මේ Facebook එකේ ඔබේ දරුවා සුපිරි තරුවක් නොව මිනිහෙක් කරන්න වෙහෙසවන්න මන්ද ලෝකයේ මිනිස්්‍ය පුරප්පාඩු පවතී කියලා තිබ්බා එතන. එතකොට අපේ හැමදෙරනේ දැන් අපි මිනිහෙක් කියලා සටහන් කරන්නේ බොහෝ දුරට ඔය ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ෂඩ්ආයතනයන්ගෙන් පරිපූර්ණ වෙච්ච මේ මිනිස්්‍ය ලෝකේ වාසය කරන කෙනෙක්. එතකොට දැන් මේ මිනිස්්‍ය පුරප්පාඩු පවතිනවා ලෝකයේ තුල රට තුල මිනිස්සු පුරප්පාඩු පවතිනවා කියලා කියන්න හේතුව මොකක් වෙන්නේ නැද්ද අපේ හැමදෙරනේ? මම හිතන එතන අදහස් කරනවා ඇත්තට අර මානව ගතිගුණ තියෙන ඇත්තටම මිනිස්සෙක් ඉදිරියේ පුදුනාත් සමහරුත් තිරිසන් සත්තුව කියන්නේ. එහෙමයි. එතකොට තිරිසන් සත්තුන්ගේ පුරප්පාඩුවක් නැහැ.
මිනිස්සුත් තිරිසන් සත්තු වෙලා. ඒ නිසා මනුස්ස ගතිගුණ තියෙන මිනිස්සෙක් කියන ඇත්තට මොකද්ද මනුස්ස ගතිගුණ කියන්නේ නේද? මිනිස්සෙකුට තිරිසන් සතෙක්ට වඩා දෙයක් හිතලා තව කෙනෙක් ගැන හැඟීමකින් හිතන්න පුළුවන්. නමුත් අපිට වෙනවා තිරිසන් සතාව එහෙම ඒකට පහත් කරන්න පුළුවන්. ඒ සත්තුත් තව කෙනෙක් ගැන හිතනවා. දැන් අපි අමුතුවෙන් අපි කියනවානේ මේ ඔය ළමයාව ඔක්කොටම වැඩි හොඳ මිනිස්සෙක් කරන්න කියලා කියන අවස්ථා තියෙනවානේ. එතකොට මොකද්ද මේ මිනිස්සෙක් කරන්න කියන එක තමයි බොහොම මේ පැහැදිලි කරමින් ඉන්නේ. දැන් මං සමහරවිට දැකලා තියෙනවා සමහර මිනිස්සුන්ට වැඩි හොඳට කෙලෙහිගුණ දන්න බල්ලෝ. හරිද? ඒතර ඔය ළමයා හොඳ කෙලෙහිගුණ දන්න මිනිස්සෙක් කරන්න කියන එක කියන්න මේ කීතයි කියන්නේ ඔය ළමයා බල්ලෙක් කරන්නේ. හරිද? ළමයා බල්ලෙක් කරන්නේ. බල්ල හරි කෙලෙහිගුණ දන්නා මනුස්සයෙක්ට වැඩිය. මෙතන මේ මිනිස්සෙක් මානව හිතවාදී කියලා කියනවා. මිනිස්සුන්ට තියෙන ගතිගුණ මිනිස්සුන්ගේ තියෙන අර උසස් මනසක් එක්ක තව කෙනෙක් ගැන හිතලා කටයුතු කරන්න පුළුවන් ඇත්තටම මිනිස්සෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් ලෝකේ අඩු හින්දා ඔහොම අදහස් කරනවා ඇත්තේ. දැන් අපි මිනිස්සුන්ටත් වැඩි ගතිගුණ තියෙන අය දැක්කට පස්සේ කියනවානේ එහෙනම් දෙයියෙක් වගේ. එහෙමයි නේද? අපි දැන් ඔය මේ නැතුංගම යතා පෙරහැර යනකොට වෙලාවකට කියනවනේ පහවතුරුනේ මේ තිරසනෙක් වුණාට දේවාත්මයක් ලබයි කියලා අපි කියනවා සමහරවිට. ඔය ඊළඟට ලබයි කියන්නේ නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. දැන් මිනිස්සු ගැන හරියට හිතන සෑහෙන දුර්ලභ ගතිගුණ තියෙන මිනිස්සු සමාජය දැක්කම අනේ මිනිසයා නම් මිනිසෙක් නෙමෙයි දෙයියෙක් කියනවා. මනුෂ්‍යයන් පිළිබඳව මනුෂ්‍යයන්ට අර්ථකථන දෙනවා. ඒ මනුෂ්‍යයා නම් දෙවි කෙනෙක් කියනවා. මට ඒ වෙලාවේ දෙයියෙක් පහළුණා වගේ මිනිස්සු උදව් වුණා කියනවා. මගේ දැන් සමහර නෝනලා කියනවා මගේ මහත්තයා නම් දෙයියෙක් කියනවා. අර බලන්න එතකොට දැන් වැරදි වැඩ කරන කෙනාට මොන තිරිසනෙක්ද මේක කියලා කියනවා. මගේ මහත්තයා දෙයියෙක් කියනවා වගේ අනිත් පැත්තට කියනවා අපි හැමෝම මම බැදලා ඉන්නවා තිරිසනෙක් කියලා කියනවා. හරිද? එතකොට බලන්න ගතිගුණ පහත් තැනට පහත් ලෝකයක් දාලා පහත් ලෝක කියන එක අදහස් කරේ මනුස්ස ලෝකෙට වඩා පහතින් මේ දුක පිළිබඳව මනුස්ස ලෝකෙට වඩා පහත ලෝකයක් කියන්නේ දුකෙන් ඔවුන් මිනිසුන්ට වඩා උසස්. දුක් පැත්තෙන් දුගතියක් නිසා දුක් පැත්තෙන් උසස්. දුක් පැත්තෙන් දුගතිය. හරි. එතකොට එතෙන්ට දාලා කතා කරනවා තිරිසනෙක් කියලා. ඊට පස්සේ සමහරලාට අර අප්‍රසන්න විදිහට හැසිරෙන ආහාර පාන සම්බන්ධව ඒ වගේ දෙයක හැසිරෙනවා කියනවා නෝ පෙරේතෙක් වගේ කියලා කියනවා. කෑම් බීමට විතර නෙමෙයි මොන හරි දෙයකට මේ ලොකු ඇලුම් කිරීමක් දැඩිව දැක්කට පස්සේ ආපෝයි යකානම් මහ පෙරේතෙක් කියනවා. එතකොට ওই මිනිහාගෙන් ඉල්ලන්න එපා ඔක මහ පෙරේතයක් වුණා කියලා. ඒ අර තිරිසනා පෙරේතයා අමනුෂ්‍යයා යකා එහෙමයි. වී මහ යකෙක් හරිද අමනුෂ්‍යෙක්. අර ඒ බලන්නේ පහත් කරනවා. අනිත් පැත්තෙන් උසස් කරනකොට අනේ ඒ නම් නියම මිනිස්සෙක් කියනවා. අන්න මිනිස්සු නේ ඒ වචනේ හරියට පචන අන්න මිනිස්සු. ඒක තවත් උසස් කෙනෙක්ට පාවිච්චි කරන්න තමයි ඊට වඩා මේ ඉහළට ඔසවන්න තමයි කියන්නේ දෙවියෙක් කියන එක. එහෙමයි. එතකොට ඇත්තටම හරියට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණධර්ම වඩපු කෙනෙක් එයාට කියන බ්‍රහ්මචාරී. බ්‍රහ්මචාරී කියන බ්‍රහ්මේක හැසිරෙනවා වගේ හැසිරෙන කෙනෙක් කියලා. කියන අපි හොඳම මිනිස්සුයර කියන අම්බෝ යානම් දෙවියෙක් කියනවනේ. ඊටත් වඩා හොඳ කෙනා ඒතර බ්‍රහ්මෙක්. බ්‍රහ්මෙක් වෙන්න නම් එයා මෙත්තා කරන මුදිතා උපේක්ඛා වැඩිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ ටික නිරන්තරයෙන් වැඩිච්ච කෙනා ඒතකොට මේ ඒක සාමාන්‍ය ව්‍යවහාරේ පාවිච්චි වෙන්නේ නැහැ. අම්බෝ යානම් බ්‍රහ්මෙක් වයි කියලා කියන්නේ. ඒ කියන්නේ එච්චර උසස් තත්ත්වයක තාම මිනිස්සු එහෙම පේන්නේ නැහැ සමාජේ. එහෙමයි. මොකද බ්‍රහ්ම විහරණ කතා කරන්න ලේසි උනාට ඒක ඇති කරගන්න එක ලේසි නෑ. ඒක ඇති කරගත්තොත් එයා බ්‍රහ්මේ. හැබැයි ඒ තරම් උසස් වීමකට මිනිසුන්ව පත් කරලා කතා නොකරට ඊට පහළ තැන දක්වා ගෙනියනවා.
අපි සමහර අජීව වස්තු වලටත් මේ ආදේශ කරනවානේ අපි හොඳ හරියට බෝපැලයක් වගේ කියලා කියලානේ සමහරවිට. ඔව් ඒත් ඉතින් අර වන්දනාමාන කරන්න මේ දැන් සමහර මිනිස්සු කරන දේවල් එක්ක එයා ගරු සත්කාර කරන වඳින්න තරම් උසස් නේද? දැන් සමහරලාවට නෙදුංගම යත තිරිසන් සතෙක් වුණත් මිනිස්සු වෙන්දානේ. එයාට මග වෙන්දනේ මග වඳිනවනේ. එතකොට ඒ කියන්නේ වැඳුම් පිදුම් කරන්නේ හැමතිස්සෙම උසස් කෙනාට. දැන් තමන්ගේ අම්මා මහාන වෙච්ච පුතාට වඳිනවා. ඒ අර උසස් හින්දා. එතකොට වයසින් නෙමෙයි. අතෙන්දි තිරිසන් සතාට මිනිස්සයා වැන්දයි. ඒක වයසවත් ආත්මයවත් කතාවන මේ උසස් ගතිගුණ මේ ගතිගුණ කියන එක ඇතුලේ උසස් වීම කියන එකත් එක්ක වැඳුම් පිදුම් ලබන්න සුදුසු එක්කනවා. වැඳුම් පිදුම් ලබන්න සුදුසුට සංකේතාත්මකව කියනවා බෝපැලයක් වගේ කියලා. වැඳුම් පිදුම් ලබන්න සුදුසු හින්දා තමයි එහෙම කියන්නේ බෝපැලයක් වගේ කියලා. සමීරලා වගේ. ඉතින් අපි හොඳටනේ අපි මට මේ තිබුණු සටහන බොහොම මේ හිතට කාවැදුණු සටහන බවට පත් වෙච්ච හින්දාම මෙන්න මෙහෙම සටහනකුත් තිබුණා මේ අද මේ Facebook සාකච්ඡාවට නෑ ඒ හරි ලස්සන සටහන් කිහිපයක් තියෙනවා මට ඔබ වහන්සේගෙම විමසන්න හිතුණා ඒ පිළිබඳව මොකද අපේ මේ වරුණත් කියන්නේ ඔබ වහන්සේ මේ වගේ පුංචි කාරණා හරි මේ සුන්දර ලෙස ධර්මයත් එක්ක ගලපලා විග්‍රහ කරන්න හරි දක්ෂයි කියන එක. ඒ නිසා එක තැනක තිබුණ අපේ හැමදෙරෝනේ මේ කැරපොත් එක්ක සපත්තුවකින් ගහන්න යන රූපයක් එක්කයි මේ සටහන සඳහන් කරලා තිබුණේ. සිතක් ආවොත් සතෙක් නසන්න පළමුව ඒ සිත නසන්න කියලා අපේ හැමදෙරෝනේ තිබුණා. ඇත්තටම ලස්සනයි. ඔව් ඒකෙන් දැන් අපි හැමදෙරෝනේ කොහොමද මේ දේ කරන්න කියන එක අපි පැහැදිලි කරන එක වටිනවා. ඔව් දැන් මට මතක් වෙනවා අර විසගෝර සර්ප මොකද කියන්නේ දෙකනෑර මෝඩයක් කතාව මේ අනේ ඒකත් මතක් වුණා උකත් එක්කම මේ මොකද ඒක හරියට පැහැදිලිව මතකද විසගෝර සර්පයා දෙකනෑර මෝඩය විසගෝර සර්පයා නෙමෙයි නේද කියන්නේ නේද එතකොට එතෙන්දී මේ විසගෝර සර්පයා නෙමෙයි කියන්නේ එතෙන්දී දැන් මම දන්නවා අපි මේ වෙලාවේ ශ්‍රවණය කරන අය කියනවා ද මතක් වෙන ඇති අපි හැමෝටම මතක් වෙන උන් කියනවා. එතකොට මේ සර්පෙක් දැක්කට පස්සේ අතෑරියොත් එහෙම එයා මෝඩෙක් කියලා. විස සර්පෙක් දැකලා අතෑරිය කෙනා මෝඩයා කියලා කියන ඔය පැරණි වචන ටික පාවිච්චි කරලා මිනිස්සු හිතනවානේ අනිවාර්යෙන් මරන්න ඕනේ මේ ඒකයි මේ කියන්නේ කියලා. නැත්තම් මම මෝඩෙක් වෙනවා මේ වගේ මේ සතෙක් අතෑරින එක කියලා. නමුත් ඕකේ තියෙන්නේ ධර්ම කාරණයක්. ඒකම තමයි අතනත් ගැලපෙන්නේ ඕකේ. ඇත්තටම මේ සර්පෙක් විසගෝර සර්පෙක් කියන්නේ මාරාන්තික මරණයකට හේතු වෙන්න පුළුවන් ජීවිතයක් අනතුරකටපත් වෙන්න පුළුවන් ඉදී සර්පෙක් හින්දා. මේ ලෝකේ එවැනි විසගෝර සර්පෙක් හැටියට උපමා කරනවා කෙලෙස්. එහෙමයි. මනසේ ඇති වෙන කෙලෙස් සර්පෙක් වගේ. එතකොට ඒක සර්පයාට උපමා වෙන හේතු තියෙන කියන්නේ කෙලෙස් වල තියෙන සමාන ලක්ෂණ තියෙන සර්පයාකින්. එතකොට දැන් සමහර ලාවට ද්වේෂය උපමා කරලා තිනවා බුදුරජාණන් වහන්සේ සර්පයාට. සර්පෙක් දෂ්ට කරාට පස්සේ එක්ක මැරෙනව නැත්තම් මාරාන්තික දුකකටපත් වෙනවා. කෙලෙස් එක්කත් සමීර මේ එක්ක දුගතිය යනවා නැත්තම් මෙලොවම ඒකට දුක් විඳිනවා. දැන් ද්වේෂය නිසා දුක් විඳින්නේ නැද්ද? ද්වේෂයත් එක්ක කොච්චර ලෝකේ දුක් විඳිනවද? සමහර වෙලාවට ද්වේෂෙත් එක්ක විඳින දුක් බැලුවොත් එහෙම තමන් විතර නෙවෙයි තමන් එක්ක ඉන්න මිනිස්සු දුක් විඳිනවා. එහෙමයි. එක තමන්ගේ බිරිඳ, එක තමන්ගේ ස්වාමියා, එක තමන්ගේ දරුවෝ, එක තමන්ගේ පවුලේ අනිත් අය, ඥාති, එක යාළුවෝ, එක වැඩ කරන ස්ථානයේ ඉන්න අය. මේ කවුරු හරි මිනිස්සුගේ තරහ නිසා අනිත් අය දුක් විඳිනවා. සමහරවිට පාරේ යනකොට යට ඉන්න තරහත් එක්ක පාරේ යන අනිත් මිනිස්සු අසරණ වෙනවා. සමහරවිට ඇතම් අයට තරහ ගිහලා වාහනයක් පදවන්න ගියොත් එහෙම ඒ තරහ නිසා කී දෙනෙක් දුක් විඳීද? එහෙමයි. ඒතර අපිට පේනවා තරහක් කියලා කියන්නේ සර්පෙක් වගේ. තමන්ටත් හානියක් අනුන්ටත් හානියක් වගේ කතාවක් සර්පයා කියන්නේ.
ඒ නිසා තමන්ගේ හිතේ අකුසලයක් ඇති වෙච්ච තැන, කෙලෙස් ඇති වෙච්ච තැන, ඒ අකුසලයේ දැක්ක තැන අතෑරියොත් එහෙම එයා මෝඩෙක්. එයා ඒ අකුසලයේ දැක්ක තැන, අඳුරගත්ත තැන ඒ වෙලාවෙම දුරු කරන්න ඕනේ. ඒ නිසා තමයි ඔය දැක නැර මෝඩයා කියන ඔය කවියේ උපමා කරලා තියෙන්නේ. අකුසලයේ දැක්ක තැන ඔබ ධර්මදේශනේ පටන් ගන්න කලින්ම කිව්වා හිසගිනි ගත්තා වගේ නිවනවා වගේ නිවනෝනේ කියලා. ඒක තමයි ඒ කියන්නේ. එතකොට ඒ කතාවම අපූර්වට ගැලපෙන ලස්සන වාක්‍යයක් තමයි ඔබ ඔතනත් ඔය කියන්නේ. සිතක් ආවොත් සතෙක් නසන්න පළමුව ඒ සිත නසන්න. එතකොට මේ විසකෝර සර්පයෙක් දැක්ක කියලා ඒ සතා නසන එක නෙමෙයි කරන්න ඕනේ. ඒ නසන්න නැති වෙච්ච සිතුවිල්ල තියෙනනේ, සිතුවිල්ල තමයි විසකෝර සර්පයා. එහෙමයි. මොකද මේ සතා නිසා ඔන්නම් මේ ජීවිතේ මැරෙයි, මාරාන්තික දුකකටපත් වෙයි. එහෙමයි. ඔය සතා නසන්න ඕන සතා. හැබැයි අපි ඒ සතා නසන්න අපේ ඇතිවෙච්ච සිතුවිල්ල නිසා අපි ආත්ම ගණන් නැසි දුක් විඳිනවා. එහෙන් බැලුවම අපිට විසගෝරම සතා නසන්න ඕන අර නසන්න සිතුවිල්ල ආපු සතා නෙමෙයි. සිතුවිල්ල නමෝ සතා. ඒ සතාව තමයි ඉස්සලා නසන්න ඕනේ කියන එක. දැන් සමහර ලාවට අපි මේ සිත්නිතසොපේදීම කියලා තියෙනවා මේ එළවලුව වන්න කියලා දුෂ්කර කාලේනකොට අපි දැනුවත් කරලා තියෙනවා. ඉතින් අපේ ධර්මදේශන අහන ශ්‍රාවකයෝ සමහරලාට එහෙම වුන් වවලා අපිටත් දැනුවත් කරන සනසම මෙහිම වවනවා. ඒක මහතෙක් දවසකට සනස කොච්චර වැවුවත් මේක එක මැස්සෝ මේ සත්තුත් එක්ක හරියට ඒ අස්වැන්න හානි වෙනවා කියලා. ඉතින් ඒ සත්තු විනාශ කරන මෙහෙම එක තෙල් වර්ග මේ වගේ තියෙනවා. මට මේ පළදාව පරිස්සම් කරගන්න ඒ තෙල් ටිකක් ගහන එක තමයි එකම විසඳුම. වෙන විදිහක් නෑ සන්නස මේක පරිස්සම් කරගන්න කියලා. දැන් මං කිව්වා කියන්නේ හිතන්න සමීර දැන් මේ මහා පරිමාණ ගොවියෙකුට ඒ වගාවකට තෙල් ටිකක් ගහලා සතා නැසෙන එක බේරගන්න ඒ සතාට එන එක වළක්වන්න හෝ එවැනි උපක්‍රමයකට යන එක වටනවා. ධර්මයේ තුල ඉන්න කෙනෙක් එවැනි සත්තුන්ගෙන් හානි වෙන සත්තු නසන දෙයක් සම්බන්ධ යන දෙයකට වඩා සතෙක් සම්බන්ධ Tamante ඒ වගේ ගනුදෙනුවකට නොයන්න පුළුවන් භෝගයකට යන එකම වටිනවා. කොහොම නමුත් මේ ජීවිතේ ජීවත් වීම උදෙසා ඒ අස්වැන්න බේරගන්න කියලා නසයි. හැබැයි ඒ නසන නැසීමට ආත්ම ගණන් ඒ තමන්ගේ ජීවිතෙත් ඒ වගේ නැසි අප්‍රමාණ දුක් විඳිනකොට සහය ඇතිවෙන වෛරය අපේ හැමදෙරේ ද්වේෂය සතයි නසන පුද්ගලයා අතර සමහර ඕ දැන් ආත්ම ගණන් සමීර ඕකට නැස් තමන් ඒකේ විපාකේ විඳ යනකොට තමන්ට ආවසට හැරලා බලන්න උනොත් එහෙම ඇත්තටම මෙච්චර මේ ආත්ම ගානක් මෙරි මේ දුක් විඳින මොකද ආනේ අර එදා එළවලු ටිකකට තෙල් ටිකක් ගහපෙකට නේ කියලා දැන් මේ එළවලු ටික කෝ කියලා බැලුවොත් ඒ කියන ආත්ම ගානක් දැන් දුක් විඳින්න යනවා එනකොට බලනවා හැරිලා කෝ ඒ එළවලු ටික ඒ නිසානේ මේක පටන් ගත්තේ අපේ හඳුනන්නේ කෝ ඒ එළවලු ටික එහෙමයි දැන් අපි හිතුව දැන් ආත්ම මේ 100 ගානක් දුක් විඳලා අර මේ ඒ පණු හරි මැස්සෝ හරි නසන්න ගහපු තෙල් බේට් ටික නිසා දැන් ආත්ම 100 ගානක් දුක් විඳලා ආපස්සට හැරලා බලනවා දැන් මෙච්චර මේ දුකක් විඳින්න හේතු වුණේ අර එළවලු ටිකක් බේරගන්න කියලානේ කෝයේ එළවලු ටික එච්චරම වරෙන් බේරගෙන කපු එළවලු ටික කෝ අන්නේ දාට තේරෙයි හොඳයි අපේ හැමදෙරෝනේ මේ දැන් අපි හැමදාම සිත්නිත් අසපුවේ අපි අහගෙන ඉන්න ශ්‍රාවකත්වයට එක්ක මේ ගොඩනගන ඔබ වහන්සේගේ විශේෂයෙන් ගම්පහ බවුන් පැලැස්ස ඒ වගේම අනුරාධපුරයේ පිච්ච වෙන පිළිබඳත් අවසන් විනාඩි කිහිපයක් අපි වෙන් කරනවා. දැන් අපේ හැමදෙරෝනේ බොහෝ දෙනා හරි කැමතියි මේ පිච්ච වෙන පිළිබඳ දැනගන්න. අපි විවිධාකාර දේ ඉදිරිපත් කළා මේ පිච්ච වෙන තත්ත්වය පිළිබඳ. ඒ ගැනත් කෙටියෙන් හෝ පැහැදිලි කිරීම වටිනවා අපේ හැමදෙරෝනේ මේ වෙලාවේ. සමීර දැන් අපි කලින් අවස්ථාව දුන්න දායකත්වයෙන් එකතු වෙච්ච පිරිසට කියන අපේ පිච්චවනේ ගොඩනගීමට පිට එක්ක මූල්‍යමය දායකත්වයෙන් සහභාගී වෙච්ච පිරිසක් හිටියා. එහෙමයි. ඒ අයට අපි අවස්ථාවක් දුන්නා මේ පිච්ච පෙළයක් හිටවන්න. ඒ වගේම ඉදිරි අපි අවස්ථාවක් සලස්වනවා කැමති කෙනෙකුට පුළුවන් පිච්ච ගහක් කියන්නේ මේ පිච්චවනේ කියන්නේ මොකක්ද? අපි ඉදිරි දවසක ආරම්භ කරනවා
මහා සෑය වන්දනාවක් එක්ක ඉදිරි කාලෙක අපිට රටේ වාතාවරණය සුදුසු වුණ ගමන් මේ මහා සෑය ළඟට එකතු වෙන්න මිනිසුන්ට නිදහසේ එන්න පුළුවන් තත්යකට රට ගොඩ නැගිච්ච දාට අපි මහා සෑය වන්දනාවක් එක්ක පටන් ගන්නවා. සෑය අභියස අපිට සුදුසු ස්ථානයක් වෙන් කරවගෙන මහා සංඝරත්නය වෙනුවෙන් කියන්නේ මහා සෑය වන්දනා කරන්න වඩින සියලුම ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් පිච්චමල් දන්සලක් අඛණ්ඩව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මේ පූජා කරන පිච්චමල් නෙලා ගන්න තමයි කියන්නේ දවස පුරාම කෙරෙන දන්සලක්නේ. මහා සංඝයා දවසේ කොයි වෙලාවෙ මහා සෑයට වැඩියත් උන්වහන්සේලාට ලැබෙන මේ මල් ලැබෙන ඒ උතුම් දන්සලට මල් නෙලා ගන්න තමයි අක්කර 20 ගානක මේ පිච්ච වවන්නේ අනුරාධපුරේ. එතකොට තමන්ගේ අතිනුත් තමන්ට පිච්ච පැලයක් ගෙනල්ලා රෝපණය කරන්න. කියන්නේ ඔබට පුළුවන් ඔබේ නිවසේම පිච්ච පැලයක් හදලා බොහොම ආදරෙන් ගෞරවයෙන් සකස් කරලා අපි කියන දවසට ඉදිරියේ අපි දිනයක් ඉදිරියේ සූදානම් කරනවා. එක දිනයක් කියලා නෙමෙයි මාසයකට දවසක් ඒ වගේ අපි ඉදිරියේ ශ්‍රම දාන කීපයක් සූදානම් කරනවා. මොකද අක්කර 20 ගානක අපිට තව බොහෝ ඉඩ කඩ තියෙනවා. අපි මේ දායකත්වයට එකතු වෙච්ච පිරිසත් එක්ක රෝපණය කරපු භූමිය බැලුවොත් එහෙම මුළු ඉඩ කොටසෙන් 6න් එකක විතර කොටසක තමයි අපි රෝපණය කරලා මොකද අපිට තව මේ 6න් 5 ගුණයක් විතර තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඉදිරියේ කැමති ඕන කෙනෙකුට වෙලා අපි මේ හැමෝම net ශ්‍රාවක ශ්‍රාවිකාව ඔවුන්ට දායකත්වයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔවුන්ට මේ පින්කමට සහභාගී වෙන්න අවස්ථාව හදන්න ඕනේ. ඒ නිසා තමන්ගේ අතිනුත් ඇවිල්ලා පිච්චවනේ පිච්ච පැලයක් හිටවන්න කැමති නම් ඒ සඳහා ඉදිරියේ අවස්ථාව සැලසෙනවා. අපි ඒ ගැන ඉදිරියේ දින දැනුවත් කරනවා. බලාපොරොත්තුව තියාගන්න කැමති අය දැම්ම පිච්ච පැලයක් හදන්න. රෝපණය කරලා තියාගන්න. අපේ හැමතුරුනේ අපේ අවසන් විනාඩි කිහිපය නිසා මේ බවුන් පැලැස්ස ගැනත් බොහෝ දෙනෙක් විමසීමක් කරලා තිබුණා. අපිට කොහොමද මේ බවුන් පැලැස්සේ කටයුතු වලට දැන් සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්නේ? తాවකාලික ප්‍රවෘජාව පිළිබඳ කොහොමද අපේ හැමතුරුනේ? මේ අපේ අංකයට ඇමතුමක් දෙන්න. එතකොට දැන් විශේෂයෙන්ම වැඩසටහන් කෙරෙන දවස් ගුවන් විදුලිය දැනුවත් කිරීම වෙන්නේ නැහැ. හේතුව මේක අර මේ දහස් ගණන් මිනිසුන්ට එකතු වෙන විදිහට නෙමෙයිනේ. උපරිම 20 දෙනෙක් නැපේ හැමෝම එකවරකට ඉන්න පුළුවන් සම්බන්ධ වෙන්නේ. එතකොට එතෙන්දී දින වෙන් කරගත්ත මේ කියන්නේ සහභාගී වෙන්න අවස්ථාව ඉල්ලීම් කරපු විශාල පිරිසක් ලැයිස්තුවක් අපි සතුව තියෙනවා. ඒ නිසා නේවාසිකව පුහුණු වෙන්න එතන භාවනා කරන්න බවුන් පැලැස්සට සහභාගී වෙන්න කැමති අය අපිට දැනුවත් කිරීම කරලා තියෙනවා. සයන්හස කියන කාර්යාලයට කතා කරලා විමසීම් කරනවා සහභාගී වෙන්න ඕනේ කොහොමද බවුන් පැලැස්සේ භාවනා කරන්න කියලා. ඉතින් ඒ අයට අවස්ථාව මේ අපි දැනුවත් කරන දුරකථන අංකයට ඇමතුමක් අරගෙන තමන්ගේ නමයි විස්තරයි දැනුවත් කරලා තිබ්බම වැඩසටහන් කෙරෙන වෙලාවට අපි ඒව දැනුවත් කරනවා කතා කරනවා. මේ කාර්යාල අංකයට කතා කරන්න පුළුවන්. හැබැයි කාර්යාල වෙලාවේ කතා කරන එක පහසුයි. 8:05 කතා කරන එක වඩා පහසුයි. රාත්‍රියේ වගේ අමතුම් නොගෙන අපි අංකේ දැනුවත් කරනවා. ඔව් කාර්යාල වේලාවන්හිදී කතා කරන 0.7117 365 345 0.7117 365 345 අංකයෙන් කතා කරලා මේ බවුන් පැලැස්සේ කටයුතු පිළිබඳ ඔබ ලියාපදිංචි වෙලා ඉන්නවෙන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන්. සමීර ඒ වගේම තවත් කාරණාවක් අපි මෙලේ දැනුවත් කරනවා. මේ අපේ සගම අනෝමදාසි ස්වාමීන් වහන්සේ තමයි බවුන් පැලැස්සේ අපි හිතන බදාදා මේ ධර්ම දක්ෂිනා වැඩසටහන සිදු කරන අපේ සගම අනෝමදාසි ස්වාමීන් වහන්සේ බවුන් පැලැස්සේ බාරව වැඩ ඉන්නේ. ඉතින් උන්වහන්සේත් මමත් මේ ඉදිරියේ කරන වැඩසටහන් එක සම්බන්ධ වෙනවා. කැමති කෙනෙකුට ගම්පහ දිස්ත්‍රික්කයේ හෝ ඒ තදාසන්න ඉන්න කවුරු හරි පොල්ලතු වියන්න දන්න අයට පොල්ලතු වියන්න පොල් අතු වියන්න එහෙමයි පොල් වතු නෙමෙයි පොල් අතු වියන්න දන්න දක්ෂ අය
දක්ෂ කියන එක ඕනේ. ඒ ගැන අවබෝධයක් තියෙන අයට පිනක් කරගන්න අවස්ථාවක් තියෙනවා. භාවනා කරන යෝගීන්ට අපි සකස් කරලා තියෙන පිණ්ඩපාත ශාලාවේ අපි ඔබට මතක ඇති ඉලුක් ඉවිල්ලුවා. නමුත් දැන් ඉලුක් මේ වසර කිහිපෙදී සාමාන්‍ය ස්වභාවයෙන් දි รา පත් වෙනවානේ. අපි දැන් අලුත් ඇඩියාවේදී පොල්ලතු සෙවිලි කරන්න මෙවර තීරණය කරලා තියෙනවා. ඒ නිසා කැමති අයට ඇවිල්ලා වියන්න ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි සග්ගම අනෝමදස්සනන්සේගේ දුරකථන අංක මේ වෙලාවේ දැනුවත් කරන්නම් මම. ගම්පහ හෝ තදාසන්න හෝ දුර ඉඳලා හරි කවන්න එන්න කැමති අය ඉන්නවනම් උන්වහන්සේට දැනුවත් කරලා උන්වහන්සේ දින දෙයි. ඒ අයට පුළුවන් කතා කරන්න. 071 320යි 0814 මේ සගම අනෝමදස්සනන්සේගේ දුරකථන අංකය 071 320යි 0814 කියන අංකයෙන් සගම අනෝමදස්සේ හිමි. තව විදියකින් කිව්වොත් එහෙම 071 32යි 814 සගම අනෝමදස්සනන්සේට ඇමතුමක් අරගෙන කියන්න පුළුවන් සනසා මමත් පොල්ලතු වියන්න දාන කෙනෙක් මං ඉන්නේ මේ ගම්පහ ප්‍රදේශයේ මං කැමති එන්න මට දිනයක් කියන්න කියලා. ඒ නිසා දිනයක් යොදා ගන්නකොට උන්වහන්සේ දැනුවත් කරයි. ඒ හැමෝටම භාවනා කරන යෝගීන්ට පිණ්ඩපාත බෙදෙන පිණ්ඩපාත ශාලාවේ තමන්ගේ අතින් වියපු පොල්ලත්තක් හේවිලි කරන්න අවස්ථාව ඒ පින රැස් කරගන්න අවස්ථාව තියෙනවා. එය සේනාසන පූජාවක් බවට පත් වේ මේ වස්සාන කාලයේ. ඒ උතුම් පින්කම සඳහා ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම net FM රේඩියෝ සංවිධානය කරනු ලබන වස්සාන මහා පූජාවේ සේනාසන පූජාවන් සඳහා ඔබට එක්වන්නට හැකි ආකාරය පිළිබඳ අපි ඉදිරි වැඩසටහන් තුළදී ඔබ දැනුවත් කරනවා. එහෙමනම් අද සමුගන්නා මොහොතේ අපි ප්‍රාර්ථනා කරනවා වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තවත් බොහෝ කාලයක් සසුනේ වැඩ වඩන්නට උන්වහන්සේට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවත් එක්කයි අද සමුගන්නේ. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.